හරි. එනකොට 2022 රිවිෂන් එක යන විදිය පොඩ්ඩක් අපි පන්තියේ වෙනස් කරනවා. මේ මාස දෙකම මොකද වැඩිපුර පේපර්ස් ටිකක් සාකච්ඡා කරන්න තීරණය කරා. ඉතින් මෙතන මෙහෙම තමයි 2022 රිවිෂන් එක යන්නේ. ඉතින් මම දානවා දවස් කිහිපයකට කලින් ඔයගලන්ට ගෲප් එකට පේපර් දෙකක් හෝ එකක්. ඉතින් මේ පේපර් දෙක හෝ එක අනිවාර්යෙන් print out එකක් අරගෙන PDF print out එකක් අරන් සූදානම් වෙලා ඉන්න ඕනේ පේපර් එක කරන්න. හරිද? ඊට පස්සේ මේ පේපර්ස් ටික කරන්න පිටුවසුවේ සියපතක් ගන්න ඕන. ඉතින් පිටුවසුවේ සියපතේ පේපර් එක කරලා හරිද? ඒ පොතේ ඉස්සරහින් මේ පේපර් එක ලස්සනට අලව ගන්නත් ඕන. මම දෙර පේපර්ස් එක ලස්සනට ඉස්සරහින් අලව ගන්නත් ඕන. ඒ කියන්නේ පොතක් විදිහම අලව ගන්න ඕනේ. මේ තියෙන පොත නා හිතන්න මෙතනින් ඉස්සරහින් අලව ගන්න ඕනේ. ගම් ටිකක් ගාලා සෙලටෙප් කැලක් ගාලා අලව ගන්න ඕනේ. ඉතින් මේක මෙතන උඩින් ස්ටෙප් එකකට ගහන්න එපා. මේ පෙරලන්න. එතකොට පේපර් එක ඉట్లా යනවා. කැතයි එතකොට. හරිද? ලස්සන තියෙනවා. ඉතින් පිටෝසේ 100 පොතක් අනිවාර්යෙන් තියෙන්න ඕන. මේ කියන වැඩ ටික කරන්න. හරිද? පිටෝසේ 100 පොතක් තියෙනවා. ඒකෝදී මුලින්ම සාකච්ඡා කරන්නේ 2000 මේ තියෙන පේපර් එකේ දාලා තියෙන්නේ. නැත්නම් මේ පේපර් එකේ දාලා තියෙන්නේ පුතේ. පළවෙනි MCQ එකේ දාලා තින්නේ. 2006 MCQ පේපර් එකේ 2006 A level උසස් පෙළ MCQ පේපර් එකේ තියෙන ප්‍රශ්න ටිකක්. හරිද? ප්‍රශ්න අතර දාලා තියෙන. ඉතින් මුලින්ම අපි මේක සාකච්ඡා කරලා පුංචි විවරණයක් දෙමු. ඉතින් ගන්න පුතේ අලුත් පොතක් පිටුවසුවේ 100 පොතක්. මේ 2006 A level පේපර් එකේ ප්‍රශ්න එහෙම නැත්නම් MCQ ටිකක් තමයි ආරම්භයේ සාකච්ඡා කරන්නේ. හරි. ඉක්මන් කරපුතේ ගන්න පේපර්. ළඟට පේපර් එක ගන්න. සහ වංකුව පිටුවසුවේ 100 පොතක් ගන්න කියලා ඒකත් ළඟට ගන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ ලේසි ප්‍රශ්න 6ක් පුතේ තියෙන්නේ. ඉතින් ලේසි ප්‍රශ්න 6ක් වුණාට මම පොඩි විවරණයක් සහිතව වැඩිපුර විවරණයක් සහිතව මේක සාකච්ඡා කරනවා. ඒතකොට ළමයිට හොඳින් තේරුම් ගන්න පුළුවන් වේවි. හරි. ගන්න පුතේ පේපර් ළඟට අතර ඉක්මන් කරලා. හරි පුතේ. ඉක්මනින් ගන්න පේපර් එක. අතට MCQ පේපර් එක. ඉතින් එතන තියෙන පුතේ ප්‍රශ්න 6ක්. මේ දාලා තියෙන 2006 උසස් පෙළ පේපර් එකේ එළවෙ පේපර් එකේ තියෙන ප්‍රශ්න 6ක්. ඉතින් අද ඉඳගෙන පුතේ 2022 රිවිෂන් එක යන්න වෙන මේ විදිහට තමයි ප්‍රශ්න කීපයක් දානවා මම PDF එකක්. ඉතින් අනිවාර්යෙන් print out එකක් ගන්න ඕනේ. පිටුවසේ 100 පොත තියා ගන්න ඕනේ. physically යන රිවිෂන් වලත් මේක තමයි පුතේ යන්නේ. ඒ වගේම online රිවිෂන් එකෙත් මම මේ පේපර් ක්‍රමය නැත්නම් පේපර් කරන එක ඇඩ් කරනවා දෙදගෙන පුතේ. ඉතින් ඒ වගේම යනවා ෆ්‍රී පේපර් ක්ලාස් එකක් යනවා පුතේ අඟහරුවාදා රාත්‍රී 8 සහ 10 අතර. ඒකට YouTube live එකක් විතර යන්නේ. ඉතින් ඒකේ අපි ටෙලිග්‍රෑම් ගෲප් එකක් හදලා තියෙනවා. ටෙලිග්‍රෑම් ගෲප් එකට සම්බන්ධ වෙන්න. ටෙලිග්‍රෑම් ගෲප් එකේ තමයි පුතේ පේපර් එක දාන්නේ. ටෙලිග්‍රෑම් ගෲප් එකේ විතරයි මේ පේපර් දාන්නේ. ඒකට සම්බන්ධ වෙන්න සහ යාළුවෝ ඉන්නවනම් ඒ ටෙලිග්‍රෑම් ගෲප් එකට ඇඩ් කරලා තියන්න ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් පේපර් ක්ලාස් එකක් ඒ. හරි. ඉතින් වැඩේ පටන් ගමු. හරි. පළවෙනි ප්‍රශ්නේ කියන පුතේ පළවෙනි ප්‍රශ්නේ කියනවා පහත සඳහන් ඒවායින් කුමක් SI ඒකකයක් නොවන්නේද කියලා අහනවා. පළවෙනි ප්‍රශ්නේ කියන්නේ ඔන්න ඔක. කිලෝග්‍රෑම්, මීටර්, තත්පර, ඇම්පියර්. පස්වෙනි උත්තරේ පුතේ තියෙන්නේ කැපිටල් සිම්පල් K. සිම්පල් K කියලා ඒකකයක් නැහැ. නේද? කිලෝ කියන එක තමයි සිම්පල් K වලින් සංකේතවත් කරන්නේ. එහෙනම් පුතේ උත්තරේ පිළිතුරු අංක 5 සිම්පල් K. හරි. සිම්පල් K. හරි. ගන්න පුතේ 100 පොත අතර 100 පොත අරගෙන දාන්න උඩින් 2006 A-level paper කියලා දාන්න. මොකද 2006 දින ප්‍රශ්නයක් තමයි මේ කරන්නේ. අංක 1 number 1 එන්නේ භෞතික විද්‍යාවේ මූලික භෞතික රාශි 7කි. භෞතික විද්‍යාවේ මූලික භෞතික රාශි 7කි. භෞතික විද්‍යාවේ මූලික භෞතික රාශි 7කි. මූලික භෞතික රාශි 7කි. භෞතික විද්‍යාවේ මූලික භෞතික රාශි 7කි. හරිද? එකට එක ලස්සන ලියාගෙන යන්න. හරිද? දීක මයින ඒකක මොකද පුතේ? මීටර් නේ සිම්පල් M. ඊට පස්සේ කාලය ඉක්මනට ලියා ගන්න. මයින ඒකකය තත්පර. ඊට පස්සේ පුතේ ස්කන්ධය මයින එක කිලෝග්‍රෑම් සිම්පල් K සිම්පල් G. හරිද? ද්‍රව්‍ය ප්‍රමාණය
ද්‍රව්‍ය ප්‍රමාණය මයින් එකේ පුතේ මවුල ඊට පස්සේ දීප්ත තීව්‍රතාවය මයින් එකකයේ කැන්ඩලාව පුතේ මේ පහල ඉවර පස්සේ ඝන රතු පාට පෑන අතට ගන්න ටූලක් ඇතෑරලා ලියන්න තාපගතික උෂ්ණත්වය ඒකක වෙන පුතේ කෙල්වින් කැපිටල් K ඊට පස්සේ යන්න විද්‍යුත් ධාරාව ඒකකය කැපිටල් A ඇම්පියර් මොකද පුතේ මේකේ තියෙන විශේෂත්වය මේ බලන්න මෙන්න මේ මුලින්ම ලියව පහ ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු තමයි තියෙන්නේ ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු මෙන්න මුන් දෙන්න විතරයි ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු තියෙන්නේ එහෙනම් පුතේ මේ පහ සිම්පල් අකුරු කියලා මතක තියාගන්න වඩා මූලික භෞතික රාශි 7ක් තියෙනවා ඒ හතෙන් තාපගතික උෂ්ණත්වය කියන එක විද්‍යුත් ධාරාව කියන එක තමයි කැපිටල් අකුරු කියලා මතක තියාගත්තොත් වැඩි ලේසි නේද මෙන්න මුන් දෙන්න විතරයි කැපිටල් අකුරු වෙන්නේ ඉතිරි පහම ඉංග්‍රීසි වලේ සිම්පල් අකුරු වේ. පැහැදිලිද? එතෙන් මේ මෙතන ඉස්සරහින් හිටලා දාලා ලියන්න. සරලව දාලා ලියන්න. ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු කැපිටල් අකුරු වේ. ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු වේ. හරිද? එහෙනම් පුතේ මතක තියාගන්න මූලික භෞතික රාශි වලින් දෙන්නයි ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු වෙන්නේ. කවුද දෙන්න? මුකුන් දෙන්න පුතේ. කැපිටල් K කියන එකයි තාපගතික උෂ්ණත්වය කියන එකයි කැපිටල් A කියන එකයි එහෙම නැත්නම් පුතේ විද්‍යුත් ධාරාව කියන එකයි තමයි තියෙන්නේ. හරි. මම ගලියා ගන්න. හරිද? මේ දෙන්න විතරයි ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු වෙන්නේ මේ පහ ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු. එහෙනම් ඔයාලට ප්‍රශ්නයක් එන්න බෑ. කාලයමයින එක තත්පර සිම්පල් S ද කැපිටල් S ද? ස්කන්ධමයින කැපිටල් K ද සිම්පල් K ද? දීප්ත තීව්‍රතාවමයින කොට සිම්පල් C ද කැපිටල් C ද? කියලා ප්‍රශ්නයක් වෙන්න බෑ ඊට පස්සේ. ඇයි? හතෙන් දෙන්නයි කැපිටල් අකුරු වෙන්නේ. කැපිටල් A කියන එකයි කැපිටල් K කියන එකයි විතරයි. අනිත් ඒවා ඔක්කොම ඉංග්‍රීසි වලදී සිම්පල් අකුරු. හරි පුතේ. ඊට පස්සේ මේ මූලික භෞතික රාශිය කතා කරනකොට අපි දන්නවා තව දේවල් කිහිපයක් මෙතන තියෙනවා. නේද? තව කිහිපයක් තියෙනවා මෙතන. අපි ඒ ටිකත් මෙතන ලියාගමු. පුතේ ඊට පස්සේ අපි දන්නවා පරිපූරක ඒක කියලා දෙන්නෙක් ඉන්නවා. මුකුද මේ පරිපූරක ඒක කියලා කියන්නේ? කවුද පරිපූරක කියලා කියන්නේ? පුතේ පරිපූරක කියලා අපි ගන්නේ කෝණ මැනීම සඳහා නැත්නම් කෝණමයින් තමයි ගන්න. එහෙනම් පරිපූරක කීයක් තියෙද? දෙකක් තියෙනවා. එකක් තමයි තල කෝණය. මයින් එකේ පුතේ රේඩියන් සිම්පල් RAD. දෙවෙනි තමයි පුතේ ඝන කෝණය. මයින් එකේ ස්ටෙරේඩියන් සිම්පල් S සිම්පල් R. හරිද? එහෙනම් පුතේ තරුවක් දාලා යන්න ඉක්මන් කරලා ඊළඟ කාරණාව. යන්න තරුවක් දාලා යන්න ඉක්මන් කරලා ඊළඟ කාරණාව. යන්න භෞතික විද්‍යාවේ පරිපූරක ඒකක දෙකක් පවතී. භෞතික විද්‍යාවේ පරිපූරක ඒකක දෙකක් පවතී. පරිපූරක ඒකක දෙකක් පවතී. මේවා කෝණ මැනීම සඳහා භාවිතා කරයි. 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 කවුද එන්න? අංක 1 number 1. තල කෝණය. තල කෝණය. මයින් එකේ පුතේ රේඩියන් simple R simple A simple D. simple R simple A simple D. අංක 2 ඝන කෝණය. ඝන කෝණය. මයින් එකේ පුතේ ස්ටෙරේඩියනය. අකුරු වෙන්නේ simple S simple R. එහෙනම් මෙන්න මුන් දෙන්නට සමනලක් දාලා නිපන් කරලා ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු වේ. ඒ දෙන්නත් පුතේ ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු. ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරු. ළමයි වැරදිලා මෙතන කැපිටල් R කියලා දාගන්නවා. ඒක වැරදි. සිම්පල් අකුරු වෙන්නේ. හරි පුතේ. ඔන්න දැන් පළවෙනි ප්‍රශ්නෙට අදාළ කාරණාවට අමතරව වැඩිපුර විවරණයක් දුන්නා. හරිද? ඉක්මන් කරලා පුතේ අඩුල අරගෙන ලස්සන මෙන්න මෙතන ඉරක් ගහලා වෙන් කරගන්න ඉක්මන් කරලා.
ඉරක් ගහලා වෙන් කරගෙන මෙන්න මෙතන ඉරක් ගහලා ලස්සන වෙන් කරගන්න. පොඩ මම කතා කරන භාෂාව වෙනස් කරනවා නේ ක්ලාස් එක නිසා. නැත්නම් ළමයට කම්මැලි වෙන්න නිසා පුතේ පොඩක් කතා කරන භාෂාව වෙනස් කරලා කියනවා. මොකද ඔළුවටම යන්න ඕන මේ කියන කාරණා එකපාරින්ම මෙතන ඉන්න හැමෝම ළමයි මගෙන් එන ළමයි ඉතින් මම කැමති හැම එක්කෙනාම විභාගේ පාස් වෙන නිසා පොඩ්ඩක් භාෂාව වෙනස් කරලා කතා කරනවා. ටිකක් දැන් ඇති කාලය වෘතල් කරා. නේද? වෘතල් කරන කාලයක් නැහැ. මොකද තව මාස 8ක් වෙන්න පුළුවන්. මාස 11ක් වෙනකොට විභාගෙට 22 ළමයිට කිසිම ඒ කියන්නේ දැන් විභාගය ඉතා ආසන්න වෙලා තියෙනවා. ඒ දැන් මේ වෙලාවේ මෙහිම කතා කරලා හිමින් කතා කරලා ආදරෙන් කතා කරලා එහෙම කරන්න වෙලාවක් නැහැ. දැන් පුළුවන් තරම් වැඩ කරන්න ඕනේ. වැඩ කරවන්න වෙනවා. හරිද? ඒ නිසා මම පොඩ්ඩක් කතා කරන විදිය චුට්ටක් වෙනස් කිරීමක් කරනවා. හරි. ඔයන් තිරක් ගහලා මේක වෙන් කරලා නේද? ඊට පස්සේ පුතේ අංක 2 දෙවෙනි ප්‍රශ්නයක් මම කරනවා. හරි. ඉක්මනට කියවන්නේ පුතේ දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ කියවන්නේ පුතේ ඉක්මන් කරලා අංක 2. එක්තරා මිනුම් උපකරණයක ප්‍රධාන පරිමාණයේ කොටස් n ඍණ 1 සංඛ්‍යාවක් වර්ණීය කොටස් n සංඛ්‍යාවකට බෙදා ඇතනම් උපකරණයේ කුඩා මිනුම වන්නේ කියලා අහනවා. එතන පුංචි අඩුවක් තියෙනවා. ප්‍රධාන පරිමාණයේ කොටස් දිග 1ක් වේ කියලා හදාගන්න. ප්‍රධාන පරිමාණයේ කොටස් දිග 1ක් වේ කියලා හදාගන්න. හරිද? එක්තරා මිනුම් උපකරණයක ප්‍රධාන පරිමාණයේ කොටස් n ඍණ 1ක් අරගෙන වර්ණීය කොටස් n සංඛ්‍යාවකට බෙදලා වර්ණීය කොටස් n සංඛ්‍යාවට බෙදලා අපේ උපකරණයක් හදලා දිනු පුතේ. මේ තියෙන්නේ වර්ණීය පරිමාණයක් සහිත උපකරණයක්. ඒ පුතේ උපකරණවල කුඩා මිනුම හොයන ආකාර දෙකක් තියෙනවා. හරිද? එකක් තමයි පුතේ වෘත්තාකාර පරිමාණයක් තියෙනවා නම් කුඩා මිනුම හොයන විදිය. වෘත්තාකාර පරිමාණයක් තියෙනවා නම් කුඩා මිනුම හොයන විදිය. ඒක උදාහරණයක් පුතේ ස්ක්‍රූ ප්‍රමාණය වගේ ඒවා. අනිත් එක වර්ණීය පරිමාණයක් තියෙනවා නම් කුඩා මිනුම හොයන විදිය. එහෙනම් අපි ওই දෙකම දැන් මේ මොහොතේ ඉගෙන ගමු. හරි. දැන් පුතේ තරුවත් දාලා ඉපන්ට යම් වර්ණීය පරිමාණයක් පවතින විට වර්ණීය පරිමාණයක් පවතින විට වර්ණීය පරිමාණයක් පවතින විට වර්ණීය පරිමාණයක් පවතින විට කුඩා මිනුම සෙවීම වර්ණීය පරිමාණයක් පවතින විට කුඩා මිනුම සෙවීම වර්ණීය පරිමාණයක් පවතින විට කුඩා මිනුම සෙවීම. හරි පුතේ. වර්ණීය පරිමාණයක් තියෙනවා නම් කුඩා මිනුම යන මෙන්න කුඩා මිනුම සමානයි සමීකරණයක් නෙවෙයි ලියා ගන්න. يعني මන්න කුඩා මිනුම සමානයි කූමි සමානයි ප්‍රධාන පරිමාණයේ කොටසක දිග. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග අඩු කරනවා වර්ණීය පරිමාණයේ කොටසක දිග. ප්‍රධාන පරිමාණයේ කොටස දිගෙන් අඩු කරවමු පුතේ වර්ණීය පරිමාණ කොටස. මෙන්න මේක කොටු කරන් ඉක්මන් කරලා මෙම ලියලා කොටු කරගන්න. හරිද? දැන් බලමු මොකද කරන්න කියලා. දැන් අපි මේක හොයමු උත්තරේ අර වගේ. එහෙම නැත්නම් මයික්‍රෝමීටර් ස්කෝප්වාම කුඩා මිනුම වෙන විදියක් ඊට පස්සේ මම කියලා දෙන්නම්. හරිද? දැන් ප්‍රධාන පරිමාණයේ කොටසක දිග එකක් කියලා ගන්න කියනවනේ. එකයි. හරිද? අඩු කරන්න ඕන වර්ණීය පරිමාණයේ කොටසක දිග. දැන් බලමු මොකද කියන්නේ කියලා. මේක කියනවා ප්‍රධාන පරිමාණයේ කොටස් n ඍණ 1ක් ගෙන වර්ණීය කොටස් n සංඛ්‍යාවකට බෙදනවලු. නේද? උදාහරණයක් ගත්ත පුතේ ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් අරගෙන වර්ණීය පරිමාණයේ කොටස් ප්‍රධාන පරිමාණ කොටස් 9ක් අරන් වර්ණීය පරිමාණ කොටස් 10කට බෙදීමක් වගේ. හරිද? ප්‍රධාන පරිමාණ කොටස් 9ක් අරගෙන ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් අරගෙන වර්ණීය පරිමාණ කොටස් 10කට සමාන කැලේ 10කට බෙදෙනවා. එහෙම නැත්නම් 19ක් අරන් 20කට බෙදෙනවා. නේද?
එහෙම නැත්නම් අපිට 39ක් කරන් 40 බෙදෙනවා. එකක් වැඩිපුර තමයි බෙදන්නේ නේද? අන්න එහෙම තමයි මේකෙදි දෙන්නේ. මේ සාමාන්‍ය වර්ණීය පරිමාණයක් තියලා තියෙනවා. නැත්නම් සාමාන්‍ය වර්ණීය කැලිබරයක් තියලා තියෙනවා. එහෙනම් බලමු ඉතින්. මේක කියන්නේ මොකද්ද? ප්‍රධාන පරිමාණයේ කොටස් n එකක් අරගෙන නේද? n එක සංඛ්‍යාවක් අරගෙන සමාන කෑලි n ප්‍රමාණයට බෙදලා. නේද? 9ක් අරන් 10කට බෙදුවන් පස්සේ කෑල්ලකට කීයද? 9 බෙදීම 10යි. 19ක් අරන් 20කට බෙදුවන් පස්සේ කෑල්ලකට කීයද? 19 බෙදීම 20යි. එහෙනම් ප්‍රධාන පරිමාණයේ කොටස් n එකක් අරගෙන සමාන කෑලි n ප්‍රමාණය බෙදනවලු. ඕකන පුතේ කියන්නේ ඔන්න ඕක තමයි වර්ණීය පරිමාණයේ කොටස දිග වෙන්නේ. ප්‍රධාන පරිමාණයේ කොටස් n එකක් අරගෙන සමාන කෑලි n ප්‍රමාණයට බෙදනවලු. හරිද? n ප්‍රමාණය බෙදනවලු. එතකොට පුතේ මෙන්න මේක සුළු කරගත්තම උත්තරය එනවා. එහෙනම් පොදු ගුණාකාරය මම n කියලා ගන්නවා. වැඩි කරන් පස්සේ n ඍණ. මෙයාගෙන් වැඩි කරන් පස්සේ n ඍණයි පුතේ ධන වෙනවා. මේ ඍණෙන්ට මේ ධනෙන් කැපිලා ගිහිල්ලා උත්තරේ එන පුතේ එකට n කියලා. පිළිතුර එකට n. එහෙනම් උත්තරේ වෙන්නේ පිළිතුර අංක 2. පිළිතුර අංක 2. හරිද? එහෙනම් පුතේ මේ සමීකරණ ගොඩක් වැදගත්. මෙන්න මේ සමීකරණය මත තියාගන්න අනිවාර්යයි. හරිද? මේ සමීකරණ ගොඩක් වැදගත්. වර්ණීය පරිමාණයක් සම්බන්ධ. ඒ කියන්නේ පුතේ මේ සාමාන්‍ය වර්ණීය පරිමාණ අපි දන්නවා දීර්ඝකල වර්ණීය පරිමාණ තියෙනවනේ. මම ඉස්සරහට ගණන් දාලා කියලා දෙන්න එක. සාමාන්‍ය වර්ණීය පරිමාණය සම්බන්ධ ගණනක් හදනවා නම් කුඩා මිනුම කියලා කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක දිගෙන් අඩු කරන්න ඕන වර්ණීය පරිමාණයේ කොටසක දිග. ඔන්න ඔය සමීකරණය මතක තියාගන්න වෙනවද? හරිද? මේ සමීකරණය මතක තියාගන්න වෙනවද? හරි. ඉක්මන් කරලා දෙමින් කියන්නේ මෙතනට ගන්න. එහෙනම් සමානයි 1 යටෙන් සමාන 1 යටෙන්. හරි පුතේ. ඊට පස්සේ පුතේ රතු පාට පෑන් ලියාගන්නේ. දැන් මේක තමයි අපේ ගානනේ උත්තරේ ගත්තා. ඊට පස්සේ රතු පාට පෑන් ලියමු පුතේ. වෘත්තාකාර පරිමාණයක් සම්බන්ධව වෘත්තාකාර පරිමාණයක් තමයි ලියන්න ඕනේ. ලියවලම හරි. මයික්‍රෝමීටර් ස්කෘප්වාමානයක කුඩා මිනුම සෙවීම. ඒතර වැඩි ඉවරයි. මයික්‍රෝමීටර් ස්කෘප්වාමානයක කුඩා මිනුම සෙවීම. මයික්‍රෝමීටර් ස්කෘප්වාමානයක කුඩා මිනුම සෙවීම. මයික්‍රෝමීටර් ස්කෘප්වාමානයක කුඩා මිනුම සෙවීම. හරිද? මෙන්න මෙහෙම යන්නේ වැඩි. හරිද? එතකොට සමීකරණය කුඩා මිනුම සමානයි කුමී සමානයි අන්තරාලය බෙදීම වෘත්තාකාර පරිමාණයේ කොටස් ගන්න. වෘත්තාකාර පරිමාණයේ කොටස් ගන්න මේක විභාගයට දෙනවා. මේක සමාන කෑලි 50කට බෙදලා දිනවයි කියලා. එහෙම නැත්නම් 100කට බෙදලා දිනවයි. ඒක අපිට දෙනවා. වෘත්තාකාර පරිමාණය කොටස් ගන්න. හරි ඉක්මන් කරගෙන මේක ලියාගෙන ඉන්න. කුඩා මිනුම සමානයි අන්තරාලය බෙදීම වෘත්තාකාර පරිමාණයේ කොටස් ගන්න. කුඩා මිනුම සමානයි අන්තරාලය බෙදීම වෘත්තාකාර පරිමාණයේ කොටස් ගන්න. කුඩා මිනුම සමානයි අන්තරාලය බෙදීම වෘත්තාකාර පරිමාණයේ කොටස් ගන්න. හරි. දැන් මම ප්‍රශ්නයක් අහනවා. කවුරු හරි කමක් නැහැ උත්තර දෙන්න ඕන මේකට. අන්තරාලය කියන්නේ මොකක්ද? අන්තරාලය කියන්නේ මොකක්ද? අන්තරාලය. මොකද පුතේ අන්තරාලය කියලා අපි කියන්නේ? අන්තරාලයක් කියලා කියනවා. මොකද්ද මේ අන්තරාලය කියලා කියන්නේ? අන්තරාලය කියලා දැන් මචං දාලා දින අන්තරාලය කියන්නේ ඊට පස්සේ එන ප්‍රශ්නේ මොකද්ද මේ අන්තරාලය කියන එකනේ පස්සේ එන ප්‍රශ්නේ වලට මොකද්ද මේ අන්තරාලය කියලා කියන්නේ? හරි දන්නවනේ උත්තර දෙන්න ඉක්මන් කරලා කවුරු හරි කමක් නැහැ. කවුරු හරි කමක් නැහැ උත්තර දෙන්න. දන්නවනේ. එවිට මොකක්ද අන්තරාලය කියන්නේ?
අන්තරාලය කියලා කියන්නේ පුතේ හොඳට අහගන්න. අන්තරාලය කියලා කියන්නේ ස්ක්‍රූපු දෙකක් අතර පරතරය. පැහැදිලිද? ස්ක්‍රූපු දෙකක් අතර පරතරය තමයි අන්තරාලය කියලා කියන්නේ. එහෙම නැත්නම් පුතේ මෙන්න මෙහෙම කියන්නත් පුළුවන්. වෘත්තාකාර පරිමාණය සම්පූර්ණ වටයක් කැරකෙනකොට එයා ගමන් කරන තිරස් දුර හෝ සිරස් දුර. සිරස් වෙන්න පුළුවන්, තිරස් වෙන්න පුළුවන් ගමන් කරන දුරට අපි කියනවා අන්තරාලය කියලා කියනවා. හරිද? එහෙනම් තේ රතු පාට පැනෙන් තරුවක් දාලා ලියාගන්න මේ කියන වාක්‍ය අන්තරාලයේ අණු රතු පාට පැන් ලියාගන්න මේක. අන්තරාලයේ අණු ස්ක්‍රූපු දෙකක් අතර පරතරයයි. ස්ක්‍රූපු දෙකක් අතර පරතරයයි. අන්තරාලයේ අණු ස්ක්‍රූපු දෙකක් අතර පරතරයයි. ඉක්මන් කරගන්න. ලියා ලස්සන ලියා ගන්න නෝට් එක. කම්මැල්ලන් වෙන්න එපා පොඩ්ඩක්. හරිද? දැන් ඊළඟ අවුරුදු 2021 යම ලිව්වම පස්සේ විභාග ලියන්න වෙන්නේ මේ සෙට් එකට. අර එසක් කම්මැල්ලන් පොඩ්ඩක්වත් වෙනවද තේ? අන්තරාලයේ අණු ස්ක්‍රූපු දෙකක් අතර පරතරයයි. හෝ එහෙම නැත්නම් පුතේ මෙන්න මෙහෙම කියන්න පුළුවන්. මොකද්ද? වෘත්තාකාර පරිමාණය සම්පූර්ණ රවුමක් යනකොට එයා ගමන් කරන තිරස් දුර හෝ සිරස් දුර. මොකද ගෝලමානයේ තියෙන සිරස් උසක්නේ. නේද? එවත ඊපස්සේ හෝ වෘත්තාකාර පරිමාණය සම්පූර්ණ රවුමක් කරකවන විට වෘත්තාකාර පරිමාණය සම්පූර්ණ රවුමක් කරකවන විට වෘත්තාකාර පරිමාණය සම්පූර්ණ රවුමක් කරකවන විට එය ගමන් ගන්නා තිරස් හෝ සිරස් දුර. සම්පූර්ණ එක වටයක් කැරගෙනකොට පුතේ ගමන් ගන්නා තිරස් හෝ සිරස් දුරට අපි කියනවා අන්තරාලය කියලා කියනවා. එහෙම නැත්නම් ස්ක්‍රූපු දෙකක් අතර පරතරයටත් අන්තරාලය කියලා කියනවා. හරි පුතේ. ඔන්න දැන් හරි කාරණාව ඉක්මන් කරලා ඉරක් ගහලා ඒකත් වෙන් කරගනින්. දැන් ලස්සන ඩොට් එක තියෙන්න ඕන. හරිද? මේ කිනිතරම පොතේ ලියවිලා තියෙන්න ඕනේ හැමෝම. හරිද? දැන් මට ඔන්ලයින් එකේ ඔළුව දාලා බලන්න බැහැනේ. දැන් පන්තියේ ෆිසිකල් පන්තිය නම් මම මේක ළඟට ගිහලා බලනවා. කොහොමද වෙන්නේ කියලා. මෙතන පුතේ අනිවාර්යෙන් මම කියන විදිහට වැඩේ වෙන්නම ඕන. දැන් මේ මාස කිහිපෙ උගන්වන රටාවම පොඩ්ඩක් වෙනස් කළ කරනවා. මොකද විභාගයට ලං වෙනවා දැන්. මේ ඉස්කෝලේ වාරි විභාග එනවා. නේද? ඒ වලදී ලකුණු ගන්න ඕනේ අපේ පන්තියෙන් ටික වැඩිපුර ලකුණු ගන්න ඕනේ. ඒ නිසා නිකන් සාමාන්‍ය දි උගන්වන්න බෑ ටිකක් දරුණුට උගන්වන්න ඕනේ දැන්. එහෙම කරොත් තමයි හොඳ රිසල්ට් එකක් දාන්න වෙන්නේ ඔයගොල්ලන්. හොඳ රිසල්ට් දාන්න අනිවාර්යෙන්. නැත්තම් නිකන් කියන ගියොත් මම දන්නු කරන්නේ නැහැ මේක. ඒ නිසා හිතර අරගෙන පුතේ වැඩ කරපන් මේ ටිකේ. පුළුවන් තරම් හිතර වැඩ කරපන්. මොකද එහෙම නැතු වුණොත් ඔන්ලයින් ක්ලාස් එකට හරි මුදල් ගෙවන එක අපරාධේ. නේ යම් කිසි මුදලක් ගෙවනවනේ. ඒක අපරාධයක් වෙනවා. හරිද? ඒ නිසා සම්බන්ධ නිසා පුතේ පන්තියේ අනිවාර්යෙන් මේ ටික කරපන් ඉවර. ගෙදර හිටියක් කමන්න කොහේ හරි කමන්නේ මේ ටික හරියට කරන්න ඕනේ වැඩි. මේක අනිවාර්යෙන් කෙරෙන්න ඕන වැඩක්. එහෙම නැත්නම් මේක පාස් වෙන්න බෑ විභාගේ. හරි පුතේ. තුන්වෙනි ප්‍රශ්නේ පුංචි වැරද්දක් කියලා හිතන කමක් නේ වැරද්දත් එක්කම අපි යදමු. මේක අර ජලයේ වර්තනාංකය 3 බෙදීම 4 දීලා තියෙන වැඩි. එන්න ඕනේ 4 බෙදීම 3යි. කමක් නැහැ මෙහෙම තියලා හදමු උත්තරයක් එනවා ඒක. හරි. හරි පුතේ ඊළඟ කාලේ වෙන් කරගන්න. ඊපස්සේ ලියන තුන්වෙනි ප්‍රශ්නය අංක 3 number 3 මෙහෙම. හරි. ජලයේ සහ වීදුරු වල වර්තනාංක පිළිවෙලින් 3 බෙදීම 4ක් සහ 3 බෙදීම 2ක් වේ. වීදුරුවට සාපේක්ෂ ජලයේ වර්තනාංකය වන්නේ පුතේ මේක කියන කලින් ආලෝක පාඩමේදී දැනගන්න ඕන කාරණා ටිකක් තියෙනවා. හරිද? මම ඒ ටික මතක් කිරීමක් කරන්නම්. ආලෝකය කරලා ඇතුලෙන් තීරිපන්තිලා අනිත් පන්තිවලත් හරි. රිවිෂන් විතරක් මගේ නෝ නම් මම නම් තීරිපන්තිය කරලා ඉවරයි. මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම් කොහොමද කරන්න කියලා. පුතේ ආලෝක කියන පාඩමේදී මෙහෙම කතාවක් තියෙනවා. හරිද? ඉතින් මෙන්න මෙහෙම කියලා. යම්කිසි ආලෝක කිරණයක් එක මාධ්‍ය දෙකෙන දෙක මාධ්‍යයට ආලෝක කිරණ ගමන් කරන අවස්ථාවක් සලකනවා. ඊට පස්සේ පුතේ මෙන්න මෙයා කිසියම් කෝණයක් කාන්තාව ආවන් පස්සේ මෙයා ගහතර මාධ්‍ය නම් මොකද වෙන්නේ? අභිලම්බයේ දෙසට හැරෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න මේක කොහේදන් කොහෙද එන්නේ? එක මාධ්‍ය දෙකෙන දෙක මාධ්‍යයට තමයි මෙයා එන්නේ. එක මාධ්‍ය දෙකෙන දෙක මාධ්‍ය තමයි මෙයා එන්නේ. එන්නේ කොයිදන් කොයිට එක ඉඳන් දෙකට. එහෙනම් ඉතින් මෙයා එක ඉඳන් දෙකට එනවා නම් මේක ලියන විදියක් තියෙනවා. හරිද? මෙයා එන්නේ එක ඉඳන් දෙකට නිසා මෙයා ලියන විදියක් රටාවක් තියෙනවා. අන්නේ රටාව හොඳට අල්ල ගන්න ඕන. එහෙනම් වාට පුතේ මෙයා එන්නේ
එකේ ඉඳන් දෙකට නෙන්නේ. එහෙනම් 1 n 2 පටන් ගන්න එකෙන්. එකේ ඉඳන් දෙකට නිසා උතේ පටන් ගන්න එකෙන් 1 n 2. පැහැදිලිද? 1 n 2 කියලා යන්නේ. ඊට පස්සේ පුතේ මෙයා කියවන විදියකුත් තියෙනවා. දැන් සාපේක්ෂ ප්‍රවේගය ලියනකොට මතකනේ මෙහෙමනේ ලියන්නේ අපි දකුණු පැත්තෙන් තමයි පටන් ගන්නෙ වම් පැත්තෙන් තමයි අවසන් කරන්නේ. එහෙනම් පුතේ මෙයා කොහොමද කියවන්නේ? A මාධ්‍ය A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. මෙහෙම ලියුවොත් මෙයා කියවන්නේ A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය නෑ. මෙයා කියන්නේ B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය. ඒ කියන්නේ දකුණු පැත්ත වම් පැත්ත තමයි මෙයා කියවන්නේ. එහෙනම් පුතේ මේ වර්තනාංකය කියවන විදියකුත් තියෙනවා. හරිද? මේ වර්තනාංගය කියවන විදියක් තියෙනවා. කොහොමද කියවන්නේ? මෙයා කියවන්නේ වම් පැත්තෙන් දකුණු පැත්තට. මෙයා කියවන්නේ පුතේ වම් පැත්ත. මේක බැරි නම් මේ කියවන විදිය දන්නේ නැත්තම් පුතේ මේ කියන කාරණා දන්නේ නැත්තම් මේ ගණ අතුවක්වත් කියන්න බෑ. හරි හදන්න බෑ. මේක අපිට ගණන පුතේ ජලයට විදුර සාපේක්ෂව ජල වර්තනාංග කියන මොකක්ද මේ තේරුම කියලා දන්නේ නැතුව අපිට ගණන් දන්න බෑ. හරිද? එහෙනම් පුතේ මෙතන කියන්නේ මොකද්ද? 1 n 2 එකේ ඉඳන් දෙකට නෙන්නේ 1 n 2. එහෙනම් මෙයා කියවන විදියක් තියෙනවා. කොහොමද මෙයා කියවන්නේ? එක මාධ්‍යයට සාපේක්ෂව දෙක මාධ්‍යයේ වර්තනාංකය. එහෙනම් මෙයා කියවනේ පුතේ එක මාධ්‍යයට සාපේක්ෂව දෙක මාධ්‍යයේ වර්තන අංකය. එක මාධ්‍යයට සාපේක්ෂව දෙක මාධ්‍යයේ වර්තනාංකය. එහෙනම් පුතේ මෙන්න මෙයා කොහොමද කියවන්නේ? ඉක්මන් කරලා කියවම ඔය පැත්තෙන් තනියම A කියන්නේ වාතය, G කියන්නේ වීදුරු. කොහොම කියවන්නේ මෙයා? වාතයට සාපේක්ෂව වීදුරු වර්තනාංකය. එහෙනම් පුතේ මෙන්න කොහොමද කියවන්නේ? GNA වීදුරුවට සාපේක්ෂව වාතයේ වර්තනාංකය. ආන්න හරි. පැහැදිලිද? එහෙනම් පුතේ කියවන්න පටන් ගන්න වම් පැත්තෙන්. කොහොමද? එකේ ඉඳන් දෙකට ලියන්නේ 1 n 2. එහෙනම් පුතේ මෙයා කියවන්නේ එක මාධ්‍යයට සාපේක්ෂව දෙක මාධ්‍ය වර්තනාංකය. එහෙනම් පුතේ ඉක්මන් කරලා සටහනක් කියලා දාලා පුතේ මෙන්න මේ ක්‍රියාව ඉක්මන් කරලා මේ හදන්නේ තුන්වෙනි ප්‍රශ්නේ. දැන් ඉලක්ක අහලා වෙන් කරලා තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්න ගන්න මේ පන්ති උනසනේ පුතේ මේකේ නෝට් එකක් මට දාන්න ඕන අනිවාර්යෙන් හැමෝම. හරිද? අනිවාර්යෙන් හැමෝම දාන්න අලුත් පොතක තියෙන්න ඕනේ. වැඩි හැමෝම තියෙනවා ලස්සනට. ඉක්මන් කරලා මේ ටික ලියාගෙන ඉන්න. හරිද? මෙහෙම දාගෙන එකේ ඉඳන් දෙකට එන්නේ ලියා ගන්න උදේ. මට කියන්න බෑ හැබැයි මෙතන. හරිද? මේ ආලෝකෙ ඉන්නේ එකේ ඉඳන් දෙකට එන්නේ නම් ලියන්නේ එකෙන් දෙක. ඒක දාගන්න සටහන පුංචි පැත්තකින් විතරක් දාලා දාගන්න. එකේ ඉඳන් දෙකට තමයි ආලෝකෙ යන්නේ. ඒ නිසා ලියන්නේ එකෙන් දෙක. වාතය ඉඳන් විදුර නම් ලියන්නේ ANG. ජලය ඉඳන් විදුර නම් ලියන්නේ WNG. එයා කියවන පටන් ගන්න වම් පැත්ත ඉඳන් දකුණු පැත්තට. එකට මාත්‍ර සාපේක්ෂව දෙක මාධ්‍යයේ වර්තනාංකය. එහෙනම් තමයි කියවන්න පටන් ගන්න. හරි. يعني ඉවරයි නේද? හරි පුතේ. ඊට පස්සේ තව කාරණා ටිකක් තියෙන පුතේ මේ ගාන හදන්න දැනගන්න. මෙහෙම. දැන් මෙහෙම තිනකොට පුතේ කියවනේ එක මාධ්‍යයට සාපේක්ෂ දෙක මාධ්‍ය වර්තනාංකයනේ. දැන් උදාහරණයක් ගත්තොත් මෙහෙම කොහොමද කියන්නේ පුතේ? ANG කියන්නේ කොහොමද? වාතයට සාපේක්ෂ වීදුරු වර්තනාංකය. මෙහෙම ලියුණොත් WNG කියන්නේ පුතේ W කියන්නේ ජලය, G කියන්නේ ග්ලාස් වීදුරු කියන එක. එහෙනම් මෙයා කියන්නේ කොහොමද? ජලයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය. එහෙම කියවන්න පුළුවන් දැන්. ඉතින් සමහරක් ගණන් වල මෙන්න මෙහෙම දෙනවා. කොහොම දෙනවා? මුකුත් ඉස්සරහට අකුරක් දෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න පුතේ. ඉස්සරහට අකුරක් දෙන්නේ නැත්තම් හරිද? ඉස්සරහට අකුරක් දෙන්නේ නැත්තම් එතන තියෙන්නේ රික්තය. හරිද? එහෙනම් පුතේ මෙතන අකුරක් නැත්තම් ඉස්සරහා මොකක් නැත්තම් මෙයා මොකද්ද කාටද සාපේක්ෂව කියන්නේ? මෙතන අපි කියවන්නේ රික්තයට සාපේක්ෂව. පැහැදිලි පුතේ? මේ අපි කියවන්නේ රික්තයට සාපේක්ෂව. මෙයා කියවන විදි තුනක් තියෙනවා. ওই තුනෙන්ම පේපර් එකේ දෙන්න පුළුවන්. එකක් තමයි පුතේ. එක කියවන විදිය තමයි මෙතන මුකුත් නැත්තම් මෙයා කියවන්නේ රික්තයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය.
හරිද? රික්තර සාපේක්ෂ විදුරු වර්තනාංකය. එහෙම නැත්නම් පුතේ මෙයා තව විදිහක් කියනවා වීදුරු වල নিরপেক্ষ වර්තනාංකය කියලා කියනවා. වීදුරු වල নিরপেক্ষ වර්තනාංකය කියලා කියනවා. එහෙම නැත්නම් පුතේ තව විදිහක් තියෙනවා වීදුරු වල වර්තනාංකය කියලා කියනවා. එහෙනම් පුතේ මතක තියාගන්න මේක ඉස්සරහට මොකක් හරි අකුරක් නැත්තම් එයා අපි කියවන්නේ ඉස්සරහ අකුරු නැත්නම් පුතේ රික්තර සාපේක්ෂව කියන වචන ටික කියන්නේ. රික්තර සාපේක්ෂ වල වීදුරු වර්තනාංකය. එහෙම නැත්නම් වීදුරු වල নিরপেক্ষ වර්තනාංකය. එහෙම නැත්නම් වීදුරු වල වර්තනාංක කියලා කියන්නේ. හරි. තරුවක් දාලා පුතේ මෙන්න මේක ලියාගෙන ඉක්මන් කරලා ng කියමු. ng. හරිද? එයා කියවන විදි තුනක් තියෙනවා. තුනම ලියන්න ඕන. යන්න සමානයි. ng සමානයි. රික්තයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය. 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 එහෙම නැත්නම් පුතේ කොහොම කියවන්නේ මෙයා? එහෙම නැත්නම් අපි කියවනවා කොහොමද? වීදුරු වල নিরপেক্ষ වර්තනාංකය කියලා කියනවා. මෙතන යන්න වීදුරු වල নিরপেক্ষ වර්තනාංකය. වීදුරු වල নিরপেক্ষ වර්තනාංකය. වීදුරු নিরপেক্ষ වර්තනාංකය. එහෙම නැත්නම් තව විදියක් කියන පුතේ වීදුරු වල වර්තනාංක කියලා කියනවා. වීදුරු වල වර්තනාංකය. වීදුරු වල වර්තනාංකය. ওই කාරණා දැනගන්න ඕනේ. ඊට පස්සේ මේ ගාන හදන මේ ගාන හදන අවශ්‍ය කාරණා ටික තමයි මේ තීරි පාඩේ තමයි පුතේ මේ කියලා දෙන්නේ ගුරු කරන්නේ. මේව ටික දන්නේ නැත්නම් ඔය ගාන හදන්න බෑ. හරිද? නිකන් බොරුවක් කරා සමාන වෙනවා. ඊට පස්සේ පුතේ තව දෙයක් තියෙනවා කියලා දෙන්න. මේකත් වැදගත්. 1n 2 කියලා අපි සමීකරණයක් ගත්තනේ. 1n 2 කියන එක කෙනා ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. 1n 2 සමානයි පුතේ 1යට උඩයට මාරුනකොට මම කිව්වා මේ තියෙන අකුරු දෙකක් මාරු වෙනවා. 2n1 ආන්න එක සම්බන්ධයක්. දැන් මේව ඔප්පු කරන්නේ නැහැ හරිද? මේ ගානට අවශ්‍ය ටික මම දෙනවා විවරණයක් විදිහට. 1n2 සමානයි 1ට 2n1. හරිද? එහෙම නැත්නම් පුතේ තව එකක් තියෙනවා ලියන්න. 1n2 සමානයි මම කිව්වා පන්තිය කරනකොට මෙහෙම මතක තියාගන්න පුළුවන් කියලා කිව්වා. පසුපදයේ බෙදීම පෙරපදය. පසුපදයේ බෙදීම පෙරපදය. එහෙනම් පස්සේ ඉන්නේ කවුද? 2 කියන එකානේ පුතේ පස්සේ ඉන්නේ. එහෙනම් මුලින්ම ඉන්නෝ උඩින් ඉන්නෝ n2. බෙදනවා පෙරපදයේ. මුලින් ඉන්නේ 1නේ. එහෙනම් n1. මෙහෙම ලියන්නත් පුළුවන්. අන්න පුතේ මේ දෙක දීලා කොටු කරගන්න ඉක්මන් කරලා ලස්සන්ට. 1n2 සමානයි 1ට 2n1. එහෙම නැත්නම් 1n2 සමානයි n2 බෙදීම n1 කියලා ලියන්නත් පුළුවන්. n2 බෙදීම n1 කියලා ලියන්නත් පුළුවන්. හරිද? අන්න දැන් අපි ගාන ගන්න පටන් ගමු. ජලය සහ වීදුරු වර්තනාංක පිළිවෙලින් අන්න ජලය සහ වීදුරු වර්තනාංක පොත්. එතකොට දින තියෙන වික්තර සාපේක්ෂව නැත්නම් නිරපේක්ෂ වර්තනාංකය නිසා ජලයේ වීදුරු වර්තනාංකය අපි දැන් දන්නවා. ජලය සහ වීදුරු වර්තනාංක පිළිවෙලින් 3 බෙදීම 4ක් සහ 3 බෙදීම 2ක් වේ. මේ අපුතේ මාවලා තියෙන 3 බෙදීම 4 කියන 4 බෙදීම 3ක් වෙනවා කමන්නේ මේ තියාගෙන හදමු ගන්න. හරිද? පේපර් තියෙන අනිත් පැත්තට. එහෙනම් මේ ජලයේ වර්තනාංකය මොකද්ද? NW නේ. NW සමානයි 3 බෙදීම 4යි. NW සමානයි 3 බෙදීම 4යි. ඊට පස්සේ කියන පුතේ වීදුරු වර්තනාංකය Ng නේ. Ng සමානයි 3 බෙදීම 2යි. Ng සමානයි 3 බෙදීම 2යි. හරිද? but
වීදුරුවලට සාපේක්ෂව ජලයේ වර්තනාංග වන්නේ. ආන්න වීදුරුවලට සාපේක්ෂ ජලයේ වර්තනාංග කියන පුතේ ලියන්න ඕනේ මෙහෙම නේද? GNW කියලා නේද පුතේ ලියන්න ඕනේ. වීදුරුවලට සාපේක්ෂ ජලයේ වර්තනාංග. මම කිව්වා නේද? මේක කියවෙන විදිහ දන්නේ නැත්නම් උත්තර ලියන්න බෑ කියලා. දැන් මේ තියෙන්නේ. එතකොට මේ වීදුරුවලට සාපේක්ෂ ජලයේ වර්තනාංග සමානයි පසුපදයේ බෙදීම් පෙරපදයේ. එහෙනම් පිටිපස්සේ ඉන්නේ පුතේ NW, ඉස්සරහින් ඉන්නේ NG. ආන්න. ඒකත් උනා උනා. එන ආදේශ ගමන් දැන් මේකට NW කියලා කියන්නේ 3 බෙදීම 4යි. NG කියන පුතේ 3 බෙදීම 2යි. මේ 3ට මේ 3 කැපෙනවා. මේ දෙක ඉලක්ක මුලට යනවා 4ට යනවා 8ට. එහෙනම් 2 බෙදීම 4යි. සමාන පුතේ භාගයයි. මේක මාරු කරලා දැම්මම නම් උත්තරේ එන්නේ 2යි කියලා. එහෙම උත්තරෙක මේකේ තියෙනවා. නේද? දැන් එන උත්තරේ භාගය කියලා පුතේ උත්තරාංක 2 එන්නේ. හරි උත්තරාංක 2. පේපර් එකේ නම් මේක දාලා තියෙන පුතේ 2006 පේපර් දාලා තියෙන්නේ 4 බෙදීම 3 කියලා. එතකොට වෙන උත්තරයක් එනවා හදලා බලන්න. මට මේක වැදිලා ටයිප් කරලා තියෙන්නේ 3 බෙදීම 4. එහෙනම් 3 බෙදීම 4 දාගෙන ගාන දුවොත් උත්තරේ එන්නේ භාගයයි කියලා. හරි. ඉක්මන් කරලා තියා දාගන්න මේ ටික. අර ටික කරාන් පස්සේ අර ටික තේරුම් ගත්තට පස්සේ ගාන කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. නේද? පොඩි දෙයක් නේ ගාන කියන්නේ. හරිද? හරි. දැන් පුතේ මේකත් ඉරක් ගහලා ලස්සනට වෙන් කරගන්න. ඉරක් ගහලා ලස්සනට වෙන් කරගන්න. ඊට පස්සේ අපි හතරවෙනි ගානට ඊට පස්සේ යමු අපි හතරවෙනි ගානට. number 4. හතරවෙනි ගාන කියනවා සරල අනුවර්තීය චලිතයේ යෙදෙන වස්තුවක ඔන්න ලක්ෂණ 4-5ක් දෙනවා. අපෙන් අහනවා හරි ලක්ෂ්‍ය මොකක්ද කියලා පුතේ. ඉස්සෙල්ලා මොකද්ද බලන්න ඕනේ සරල අනුවර්තීය චලිතයක් කියන්නේ. සරල අනුවර්තීය චලිතයක් කියන්නේ මොකක්ද කියලා බලන්න ඕනේ පුතේ. මොකද්ද සරල අනුවර්තීය චලිතයක් කියන්නේ? පුතේ මෙහෙම කටපාඩම් කරන්න එපා. හරිද? මේ සරල අනුවර්තීය චලිතයක් ගත්තොත් එයාටම විශේෂ වෙච්ච ලක්ෂණ දෙකක් තියෙනවා. ඒ ලක්ෂණ දෙක පුතේ දැන් කටපාඩම් කරලා දාන්න කියොත් ඔළුවේ එක මතක තියෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔක එන විදිය හදලා ගත්තනම් පුතේ මතක තියාගන්න පහසුයි. එහෙනම් සරල අනුවර්තීය චලිතයක් කියන කතා කරනකොට මුලින්ම මතක් වෙන්න ඕන පුතේ මේ සරල අනු චලිත සඳහා උදාහරණ ටිකක් මතක් වෙන්න ඕන. එතකොට වැඩේ ලේසි, වැඩේ පහසුයි. නේද? සරල අනු චලිත සඳහා උදාහරණ මොනවද? උදාහරණ ටිකක් කියන්නේ. එකක් තමයි ඔර්ලෝසු බට්ටාගේ චලිතය. එහෙම නැත්නම් පුතේ තව එකක් තමයි සරල අවලම්බයක චලිතය. එහෙම නැත්නම් දුන්නක ස්කන්ධයක් යට ගහලා එල්ලලා තියලා චුට්ටක් පල්ලයට දැරියන් පස්සේ එයා සිදු කරන චලිතය සරල අණු චලිතය. එහෙනම් පුතේ මුලින්ම මතක් වෙන්න ඕනේ සරල අණු චලිතයක් ගැන කතා කරනකොට සරල අනුවර්තීය චලිත සඳහා උදාහරණ ටිකක්. හරිද? ඒ උදාහරණ වලින් තමයි අපි මෙයාගේ තියෙන ලක්ෂණ මොනවද කියලා හඳුනාගන්නේ. හරි පුතේ ඉක්මන් කරලා ලියන්න. මේක මේක. සාචා සඳහා උදාහරණ. සාආචා සඳහා උදාහරණ. සරල අනුවර්තීය චලිත සඳහා උදාහරණ. සාචා සඳහා උදාහරණ. number 1 අංක 1. කිහිපය ලියන්න. ගොඩක් ලියන්නේ. ගොඩක් තියෙනවා. ටිකක් කියන්න. අංක 1. සරල අවලම්බයක චලිතය. එයා සරල අණු චලිතය. සරල අවලම්බයක චලිතය. ඔර්ලෝසු බට්ටාගේ චලිතය. ඔර්ලෝසු බට්ටාගේ චලිතය. තුන්වෙනි පුතේ දුන්නකට ස්කන්ධයක් යටගසා එය සමතුලිත පිහිටුමේ සිට මදක් පහළට ඇද. එය සමතුලිත පිහිටුමේ සිට මදක් පහළට ඇද. අතහැරිය විට සිදු කරන චලිතය. පුතේ උදාහරණ ටිකක් මතක් වෙන්න ඕන සරල අනුවර්තීය චලිතයේ ලක්ෂණ ගැන කතා කරනකොට. හරි දැන් මම එකක් ගන්නම්. ඔක පහසුම දේ තමයි පුතේ කියලා දෙන්න. දුන්නකට ස්කන්ධයක් ගැට ගැවුවට පස්සේ එයා සිදු කරන චලිතය සරල අණු චලිතයක් කිව්වනේ.
මෙන්න මෙයාගෙන් කියලා දෙන්න ලේසි. එහෙම නැත්නම් පුතේ මෙයාගෙන් මතක තියාගන්න ලේසි ඔයාලට කාරණා ටික. ඔන්නෝම කතාවක් කිව්වේ. මේ තමයි සමතුලිත පිහිටුම. ඔතන තමයි සමතුලිත තියෙන්නේ. හරිද? මේ දැන් පුතේ සමතුලිත පිහිටුම. සමතුලිත පිහිටුම. දැන් මම සාරාංශ චලිත පාඩම කරා. තීරිකේ ඔන්ලයින් ඩිවිෂන් එකේ ඔන්ලයින් තීරිකේ කරා. මේ තමයි සමතුලිත පිහිටුම. සමතුලිත පිහිටුම. දැන් අර අපේ ඇප්ලයිඩ් ගානක් වගේ ඕනේ නැහැ. ෆිසික්ස් වලට අවශ්‍ය කාරණා ටික තිබුණාම ඇති. දැන් පුතේ මෙයා මදක් පල්ලේ දැන් ඇදලා ඇතරින් පස්සේ මෙයා මේ වටා ඉහළ පහළ යනවනේ. අන්න මේ වටා ඉහළ පහළ යනකට තමයි අපි සරල අනුවර්තීය චලිතයක් කියලා කියන්නේ. හරි. අපි බලමු පුතේ කොහොමද වෙන්නේ කියලා. එබලන් මේකේ ස්කන්ධය අපි බලමු පුතේ මුලින්ම උඩට යන අවස්ථාවක් ගමු දැන්. අවස්ථාව මෙහෙම යනවා උඩට. මුලින්ම උඩට යන අවස්ථාවක් ගමු. මෙතනින් පටන් ගන්න පුතේ ඉහළට යනවා. ඉහළට ගිහිල්ලා යම්කිසි උපරිම උසක්කක් වගේ ගිහිල්ලා ආපස්සට එනවා. මොකද බිඳුවක් කියලා ආපස්සට එනවා. මේ උඩට ගියා ආපස්සට ආවා. හරිද? ඊට පස්සේ මොකද පුතේ වෙන්නේ? මෙයා පල්ලෙහාට යන පටන් ගන්නවා. පල්ලෙහාට ගිහිල්ලා උපරිම ප්‍රවේගය කියන්නේ ප්‍රවේග බිඳුවක් කියලා නිසල වෙලා පුතේ ආයි මෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ කන්නේ පුතේ ඔය තියෙන්නේ. මෙතනින් පටන් ගන්න එක උඩට ගියා ප්‍රවේග බිඳුවක් වුණා මෙතනට ආවා. මෙතන ප්‍රවේගය උපරිමයි ආයි පල්ලෙහාට ගියා ප්‍රවේග බිඳුවක් වුණා ආයි මෙතනට ආවා. කොහොමද වෙන්නේ? එනකොට මොකද තියෙන විශේෂත්වය මොකක්ද? මෙන්න මේ සමතුලිත පිහිටුමේ තමයි ප්‍රවේගය උපරිම වෙන්නේ. මෙතන තමයි පුතේ ප්‍රවේගය මේ පැත්තට පල්ලෙහාට මේ පැත්තට හරියද? Vmax වෙන්නේ මෙතන. Vmax x නෙමෙයි Vmax. උපරිම තියෙන්නේ සමතුලිත පිහිටුමේදී. පුතේ මෙතන මොකද වෙන්නේ? මෙයා ගිහිලා නිසල වෙනවනේ. මෙයා ගිහිලා නිසල වෙනකොට මෙන්න මෙතන ප්‍රවේගය කොච්චරද පුතේ? බිඳුවයි. මෙතන ප්‍රවේගය බිඳුවයි. ඉතින් අපේ ළමයි දන්නවා ප්‍රවේග බිඳුවයි කියලා කියන්නේ එතන ත්වරණය උපරිමයි. එන පුතේ මෙතන තමයි ප්‍රවේගය බිඳුව වෙන්නේ. එන පුතේ එතන ත්වරණය උපරිමයි. මෙතන තමයි Amax තියෙන්නේ. Amax තියෙන්නේ. මෙතන ප්‍රවේගය උපරිමයි කියන්නේ මෙතන ප්‍රවේගය උපරිමයි කියන්නේ පුතේ මෙතන ත්වරණය බිඳුවයි. ප්‍රවේගය උපරිමයි කියන්නේ ත්වරණය බිඳුවයි. ගන්න නැත්තම් ඉක්මනට පැත්තකින් සටහනක් දාලා ලියාගනින් එක. හරිද? ප්‍රවේගය උපරිමයි කියන්නේ ත්වරණය බිඳුවයි. ත්වරණය උපරිමයි කියන්නේ ප්‍රවේගය බිඳුවයි. ත්වරණය උපරිමයි කියන්නේ ප්‍රවේගය බිඳුවයි. දන්නේ නැතකොට ඒක ලියාගන්න පැත්තකින්. මේ ඉස්සරහට දිනවන තරම්. අතු පාර වෙන්නේ ලියාගත්තම හරි. ඊට පස්සේ පුතේ ඔන්න දැන් සරල අනුවර්තය අර්ථයක ලක්ෂණ ටික තමයි පුතේ මම මේ කියා කියන යන්නේ. මේ රූප සටහනෙන් මතක තියාගන්න ලේසි. කටපාඩම් නම් කරන්න එපා. හරිද? කටපාඩම් කළ පුතේ මේක අපිට කොට දාගන්න බෑ. කටපාඩම් කරොත් වෙන්නේ දිගටම කටපාඩම් කරන්න වෙනවා. මුකුත් තේරෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ පුතේ බලපන් මෙහෙම දෙයක් නෙවෙන්නේ. මෙතනින් පටන් ගන්න එක්කෙනා උඩට යන්නේ පුතේ. උඩට යන්නේ. උඩට ගිහිල්ලා මෙතන ප්‍රවේගය මොකක් වෙනවද? බිඳුවක් වෙනවා. මෙතන ප්‍රවේගය බිඳුවක් වෙනවා. එන බලන්න උපරිම වේගයක් පටන් අරගෙන ප්‍රවේග බිඳුවක් කියලා කියන පුතේ මෙන්න මෙතනට යන චලිතයේදී තියෙන්නේ ත්වරණයක්ද මන්දනයක්ද? ප්‍රවේගය උපරිමයි මෙතන. මෙතන ප්‍රවේගය බිඳුවයි. එහෙනම් උඩට යනකොට මොකද වෙන්නේ? මේ ප්‍රවේගයෙන් එන අඩු වෙලා. එහෙනම් පුතේ උඩට තියෙන්නේ මන්දනයක්. එහෙනම් උඩට මන්දනයක් කියන්නේ පල්ලෙහාට මොකක්ද තියෙන්නේ? පල්ලෙහාට ත්වරණයක් පුතේ. එහෙනම් මෙතනදගෙන මෙතනට යන පුතේ තියෙන්නේ පල්ලෙහාට ත්වරණයක්. පල්ලෙහාට ත්වරණයක්. ඊට පස්සේ මෙතන බලන්න පොඩ්ඩක්. බිඳුවෙන් පටන් අරන් මෙතන ප්‍රවේගය උපරිම දක්වා වැඩි වෙනවා. බිඳුවෙන් පටන් අරන් ප්‍රවේගය උපරිම දක්වා වැඩි වෙනවා. එහෙනම් බිඳුවෙන් පටන් අරන් ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ මෙතන තියෙන්නේ පුතේ පල්ලෙහාට ත්වරණයක්. පල්ලෙහාට ත්වරණයක්. ඊට පස්සේ අර මේ මෙතනට උපරිම වේගයෙන් පටන් අරන් මෙතන ප්‍රවේගය බිඳුවක් වෙනවා. උපරිම වේගයෙන් පටන් අරන් ප්‍රවේගය බිඳුවක් වෙනවා කියන පුතේ ප්‍රවේගය අඩු වෙනවනේ. ප්‍රවේගය අඩු වෙන කියන්නේ පල්ලෙහාට තියෙන මන්දනයක්. පල්ලෙහාට මන්දනයක් කියන්නේ උඩට ත්වරණයක්. මෙතන ත්වරණයක් උඩට. උඩට ත්වරණයක්. ඊට පස්සේ මම එනවා මෙතනට. බිඳුවෙන් පටන් අරන් පුතේ ප්‍රවේගය උපරිම දක්වා වැඩි වෙනවා. එහෙනම් බිඳුවෙන් පටන් අරගෙන ප්‍රවේගය උපරිම දක්වා වැඩි වෙනකොට එහෙනම් මෙතන තියෙන කෙලින් ඉහළට ත්වරණයක්. ආන්න හරි. මොකද වෙලා තියෙන ලක්ෂණය? පල් ලක්ෂණ ආවුත් අපිට. මේ කොටස ගත්තත්, මේ කොටස ගත්තත්, මේ කොටස ගත්තත්, මේ කොටස ගත්තත් කොටස් හතරෙම
තොරණය මෙන්න මේ තියෙන සමතුලිත පිහිටුමට එක එල්ලේ නැත්නම් සමතුලිත පිහිටුම දක්වා නැත්නම් යම්කිසි නියත ලක්ෂයකට යොමු වෙලා තමයි තියෙන්නේ පුතේ බලන්න. මෙතන තියෙනකොට තොරණ තියෙන පල්ලෙහාට මෙතනත් පල්ලෙහාට මෙතන උඩට මෙතනත් උඩට. එහෙනම් යම්කිසි නියත ලක්ෂයකට තොරණය යොමු වන පරිදි තමයි සරල අනුවර්ති චලිතයේ වස්තුවේ දෙන්නේ. ඔන්න බලන්න ලක්ෂණය. මොකද ලක්ෂණය? තොරණය සෑම විටම අචල ලක්ෂයකට යොමු වන පරිදි තමයි පිහිටන්නේ. පැහැදිලිද? මේ රූප සරයන් ගන්න කටපාඩම් නම් කරන්න එපා. හරිද? කටපාඩම් කරන්න එපා. හරි රූප සරයන් ගන්න පුළුවන්. කොහොමද ගන්නෙ? තොරණය සෑම විටම අචල ලක්ෂයකට යොමු වන පරිදි තමයි පිහිටන්නේ. මොන බලන්න ලක්ෂණ. අංක 2 නම්බර් 2 මම කරු මිත්‍රේ මේක ලක්ෂණ 2යි කියලා තියෙන්නේ. හරි ලේසි. දැන් පොඩක් කල්පනා කරලා බලපන් පුතේ මෙන්න මෙහෙම. තොරණය පුංචි නම් ගමන් කරන දුර අඩු වෙන්න ඕනේ. ඇයි තොරණය කියන්නේ අනිත් පැත්ත මන්දනයක් නේ. මන්දනයක් නේ. මන්දනේ පුංචි නම් උඩට තියෙන මන්දනේ පුංචි නම් ගමන් කරන දුර අඩු වෙන්න ඕනේ. මන්දනේ වැඩි නම් කියපුත් තොරණේ වැඩි නම් ගමන් කරන දුර අඩු වෙන්න ඕනේ. නේද? එහෙනම් පුතේ මේ තියෙන්නේ සමතුලිත පිහිටුමේ ඉඳන් වස්තුව ගමන් ගන්න උපරිම දුරනේ. නේ? සමතුලිත පිහිටුමේ ඉඳන් වස්තුව ගමන් උපරිම දුර මේ තියෙන්නේ. අපි යාට කියන විස්තරය කියලා කිව්වනේ. විස්තරය කියලා අපි කියන්නේ. කැපිල් A කියලා පුතේ ගත්තේ. එහෙනම් බලපන් මෙන්න මේ කියන කාරණා හරි කියලා. තොරණය වැඩි වෙනකොට විස්තරය වැඩි. ගමන් කරන උපරිම දුර වැඩි. තොරණය අඩු වෙනකොට පුතේ ගමන් කරන උපරිම දුර අඩුයි. එහෙනම් වැඩි වෙනකොට වැඩි වෙන්න තොරණය අඩු වෙනකොට පුතේ ගමන් කළ උපරිම දුර අඩු වෙන්නත් මුන්ද අතර තියෙන සම්බන්ධය මොකක්ද? අනුලෝම සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධයක්ද? මොකක්ද තියෙන සම්බන්ධය? මුන්ද අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධයක්. අන්න එන පුතේ දෙවෙනි ලක්ෂණය. ලක්ෂණ දෙකම හරි. මොකද ලක්ෂණ දෙක? සාචාවල ලක්ෂණ දෙකක් තියෙනවා. මොකද ලක්ෂණ දෙක? සෑම විටම තොරණය අචල ලක්ෂයක් වෙත යොමු වන පරිදි තමයි පිහිටන්නේ. අංක 1. අංක 2 තොරණේ විශාලත්වය වස්තුව සිදු කළ උපරිම විස්ථාපනයට. ඒ කියන්නේ සමතලක පිහිටුමේ සිට වස්තුව සිදු කළ උපරිම විස්ථාපනයට අනුලෝමව සමානුපාතික වන පරිදි තමයි පිහිටන්නේ. ඔය ලක්ෂණ දෙක තියෙනවා නම් ඔය ලක්ෂණ දෙක තියෙනවා පුතේ අපි කියනවා යා සරල අනුවර්ති චලිතයක් කියලා කියනවා. ඉතින් ඔය ලක්ෂණ දෙක දාලා වාක්‍යයක් හදාගන්න බැරි කමක් නැහැනේ. සයන්ස් කරන මෙන්න නේද? ඔය ලක්ෂණ දෙක දාලා වාක්‍යයක් හදාගන්න බැරි කමක් නැහැනේ. ඒ මොදලා ලියන මේක මෙයා සරල චලිතයක් කියලා. හරි. ඉක්මන් කරගත්තේ මේ තියෙන ප්‍රශ්න අංක 4 එනම් පොතේ Taman ලියන පොතේ සියා පොතේ මෙන්න මේ රූප සටහන පැහැදිලිව ලස්සනට යන ගන්න දෙයක් මම කරලා හරිද? විනාඩි 5ක් දෙන්න ලස්සන අදගන්න මම මෙච්චර කිව්වේ නේ කරේ. අදින වෙලා දුන්නේ නැහෙනි. එයා පුතේ A කියලා ගන්න. ඒ කියන්නේ විස්තරය අපි දෙතකන් x කියලා ගමුනේ. විස්තරය කියලා අපි දන්නවා x කියලා ගමු. පැටලෙන්නේ නැත්තම් මට. ලස්සන යාන් පුතේ ඔය ටික. හරිද? ලස්සන තියෙන්න ඕනේ පාට පෑන් පාවිච්චි කරලා. හරි මොකක් හරි ගමකින් ගමන්නේ. ලස්සන නෝට් එකේ තියෙන්න ඕනේ. ලස්සන රූප සටහන
හරි පුතේ. ඊට පස්සේ ලියමු ඉස්සරහින් හරි පැත්තෙන් යටින් හරි මෙන්න මෙහෙම. සරල අනුවර්තයේ චලිතයක පහත ලක්ෂණ දෙක පවතී. සරල අනුවර්තයේ චලිතයක පහත ලක්ෂණ දෙක පවතී. මේ ලක්ෂණ දෙක තියෙනවා. අංක එක මොකද පුතේ? number 1. මේ බලන්න. ත්වරණය සෑම විටම අචල ලක්ෂයකට යොමු වෙලා තමයි මෙහා චලනය වෙන්නේ. අංක 1. දැන් අංක 1. ත්වරණය සෑම විටම අචල ලක්ෂයකට යොමු වී චලනය වේ. ත්වරණය සෑම විටම අචල ලක්ෂය යොමු වී චලනය වේ. අංක 2 number 2 දෙවෙනි ලක්ෂණ මොකද පුතේ? ත්වරණයේ විශාලත්වය වස්තුව සමතලිත පිහිටුමේ සිට සිදු කරන උපරිම විස්ථාපනයට අනුලෝමව සමානුපාතික වේ. ඔන්න ඔහොම තියෙනවා අපි කියනවා සරල අනුවර්තීය චලිතයක් කියලා. තේරෙනවද පුතේ? ඔහොම තියෙනවා අපි කියනවා සරල අනුවර්තීය චලිතයක් කියලා. හරි. දැන් ඔය මම මේ ප්‍රශ්න දාලා ටික දාන්නේ මේ වැඩිපුරත් එක නෝට් එක දුන්නා. හරිද? මේක තමයි ක්‍රමේ. අපි පේපර් ක්ලාස් එක යන ක්‍රමේ පුතේ මේක මම ගරුවාදා දැන් පේපර් එක දාලා තියෙනවා ටෙලිග්‍රෑම් ගෲප් එකට. ඒකට සම්බන්ධ වෙලා ඒ පේපර් එක කොට දාගන්න. හරිද? හරි. දැන් බලන්න පුතේ ප්‍රශ්නේ. පණෙක්තරේ විස්ථාපන උපරවන විට මෙතනනේ. ත්වරණයේ විශාලත්වය උපරිම හරිය පුතේ විස්ථාපන උපරිමයි කියන ප්‍රවේග බිඳුවයි. ප්‍රවේග බිඳුවයි කියන අපි දන්නවා ත්වරණයේ උපරිම mx කියන පළවෙනි උත්තරය තමයි උත්තරේ. ආයි බලන්න දෙයක් නැහැ. number 1 අංක 1 උත්තරේ. හරි. ඊට පස්සේ පුතේ මම ඉක්මන් කරලා පස්වෙනි ගානට. රූපයේ දැක්වෙන පරිදි අරේ කැපිල් R හා ස්කන්ධ කැපිල් M වෘත්තාකාර කාසියක් උස කැපිල් R වූ ගැට්ටකට ස්පර්ශ වනසේ තබා ඇත. කාසිය ගැට්ටෙන් උඩට ඇදීම සඳහා අවශ්‍ය තිරස් බලය Fe අවමාගිය වන්නේ. හරි මම මේකම ගන්නම්. පුතේ ලස්සන ටිකක් ගාලා වෙන් කරගන්න මේක. ටිකක් ගාලා වෙන් කරගෙන යන් අපි පස්වෙනි ගානට. පස්වෙනි ගානට යන්න. හරි. මෙහෙම කියන්නේ පුතේ පස්වෙනි ගානේ. රූපයේ දැක්වෙන පරිදි අරේ කැපිල් R හා ස්කන්ධ කැපිල් M වෘත්තාකාර කාසියක් උස කැපිල් R වූ ගැට්ටකට ස්පර්ශනයේ තබා ඇත. හරි පුතේ රූප සටහන දැන් මම අඳිනවා ඉක්මන් කරලා ඔයගොල්ලෝ තදගන්න ලස්සනට තමන් ගාන දර පොතේ පොතකට මම කියන ගාන ගන්න කියලා එනගා පුතේ ඉක්මන් කරලා ගාන ලස්සනට මෙන්න මෙහෙමනේ කියන්නේ හරිද මෙන්න මෙතන ගැට්ටකට ස්පර්ශලා තියෙනවා මේ උස කැපිල් R මෙතන තමයි F කියලා බලය තියෙන්නේ හරිද මෙතන පුතේ දැන් මේක කාසියක් නිසා බර අනිවාර්යෙන් මෙතන තමයි ක්‍රියා කරන්න ඕනේ. මෙතන තමයි බර ක්‍රියාකරන ලක්ෂය mg. මේ ලක්ෂය මම ගන්නම් a කියලා. මේ ලක්ෂය පුතේ මම ගන්නම් මෙතනත් ස්පර්ශයක් තියෙනවනේ. නේද? මෙතන මම ගන්නම් b කියලා. හරිද? එතකොට ස්පර්ශයක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් මොකද ක්‍රියා කරන්නේ? අභිලම්බ ප්‍රතික්‍රියා කරනවනේ. එනකොට මේ B ලක්ෂයේ ක්‍රියා කරන අභිලම්බ ප්‍රතික්‍රියාවම ගන්නම් RB කියලා. A ලක්ෂයේ ක්‍රියා කරන අභිලම්බ ප්‍රතික්‍රියාවම ගන්නම් RA කියලා. හරි. ඉක්මන් කරලා තිබුණේ මේක ඇදගනින් ලස්සට. කම්මැලි වෙන්නේ නැතුව කම්මැලි නම් වෙන්න එපා පුතේ. කම්මැලි වෙලා මේකට දාගන්න බෑ. තමන්ගේ තියෙන උපරිම ශක්තිය, උපරිම ධෛර්යයෙන් වැඩ කරන්න ඕනේ දැන්. හරිද? තමන් උපරිම ශක්තිය, උපරිම ධෛර්යයෙන් වැඩ කරන්න ඕනේ. ජීවිතේ තමන්ගේ පවුල කොට දාන්නේ තමන් වෙන්න පුළුවන්. තමන්ගේ අයියා අක්කා මල්ලිලා වැඩක් නොකර ඉන්න පුළුවන්. හැබැයි පුතේ මතක තියාගනි. ඔබ මහන්සි වුණොත් මුළු පවුලම කොට දාගන්න පුළුවන්. ඒ නිසා මේ මාස 11 එන්නත මේ මාස 8 හෝ 11 හරියට මහන්සි යන්න. හරි. ඒක හරියට මහන්සිලා කොහොම හරි කැම්පස් එකට යන්න ඕනේ. කැම්පස් එකට ගියාට පස්සේ තමන්ට තියෙන පාරවල ඕන තරම් යන්න.
හරිද? තමන්ට පුළුවන් තමන්ට කැමති පාරක් තෝරගන්න. ඒ නිසා මේ ටික හරියට වැඩ කරන්න ඕන. මේ ටික පාඩම් කරන්න ඕන පුළුවන් තරම්. එහෙම නැතුව මේක උඩ දාගන්න බෑ. සතියේ ටාගට් එකක් හදාගන්න. සතියේ ඉලක්කයක් හදාගන්න ඕනේ. ඒ ඉලක්කයට වැඩ කරන්න ඕන. හරිද? නිකම් පන්ති යනකොට පන්ති යන්න එපා. අපරාධ සල්ලි නේ. දැන් අපිගේ සල්ලි දෙන්නේ. දැන් මගේ ඔන්ලයින් ක්ලාස් සල්ලි දැම්මත් ඒ දෙන්නේ අපිගේ සල්ලි. ඉතින් ඒකට සාධාරණ ඉෂ්ට කරන්න ඕන. කොහොමද සාධාරණ ඉෂ්ට කරන්නේ? පුළුවන් තරම් වැඩ කරලා පුළුවන් තරම් පාඩම් කරලා මං කියන විදිහට වැටික් කරගත්තා ප්‍රමාණවත් ඒකත් දාගන්න. හරිද? ඉන්සාරිට වැටික් කරන්න ඕන. ඉස්සර වෙන්න ඕන. හරි පුතේ. මේවා තියෙන්නේ. බලමු පුතේ ප්‍රශ්න කියවන්නකෝ. කාසිය ගැටෙන් උඩට ඇදීම සඳහා අවශ්‍ය තිරස් FE අවම අගය වන්නේ. පුතේ රවුන්ඩ් කරගනින් පේපර් එකේ අවම අගය වන්නේ කියන එක. ඔතන තමයි උත්තරේ තියෙන්නේ. අවම අගය වන්නේ කියනකොට පුතේ මොකද වෙන්න ඕන? එහෙම තමයි හිතන්නේ. දැන් අනිවාර්යෙන් මේ දෙන්න A ලක්ෂය හා B ලක්ෂය ස්පර්ශ වෙලානේ තියෙන්නේ. A හා B ලක්ෂය ස්පර්ශ වෙලානේ තියෙන්නේ. යම්කිසි වස්තු දෙකක් ස්පර්ශ වෙනවා නම් එතන මොනවද ක්‍රියා කරන්නේ? අභිලම්බ ප්‍රතික්‍රියා බල ක්‍රියා කරනවා. එහෙනම් A වලත් ප්‍රතික්‍රියා බලයක් ක්‍රියා කරනවා B වලත් ප්‍රතික්‍රියා බලයක් ක්‍රියා කරනවා. මේක තමයි කාණිතන්නේ. එහෙනම් මේ කාසිය උඩට ඉස්සෙන්න නම් මුලින්ම මොකද්ද වෙන්න ඕන කියලා බලන්න ඕන. පුතේ මේ කාසිය උඩට ඉස්සෙන්න නම් මුලින්ම වෙන්න ඕන මොකද්ද? B ලක්ෂයේ තියෙන ස්පර්ශය නැති වෙන්න ඕන. මේ බලය ප්‍රමාණවත් වෙන්න ඕන පුතේ. B ලක්ෂයේ තියෙන ස්පර්ශය නැති කරන්න. B ලක්ෂයේ තියෙන ස්පර්ශය නැති වෙනවා කියන්නේ RB වලගේ බිඳුවක් වෙන්න ඕන. RB බිඳුවක් කරනකොට තමයි F වල අවමගිය වෙන්නේ. මොකද අපෙන් ආන්නේ කාසියට එසවීමට සඳහා අවශ්‍ය අවම බලය. එහෙනම් මුලින්ම වෙන්න ඕන මොකද්ද? මෙයා උඩට එසවෙන්න නම් හිතන්නේ මෙහෙම පුතේ. මෙයා උඩට එසවෙන්න නම් මොකද වෙන්න ඕන? මෙතන තියෙන ස්පර්ශය නැති වෙන්න ඕන. මෙතන තියෙන ස්පර්ශය නැති වෙනකොට RB බිඳුවක්. එන RB බිඳුවක් විතරගෙන ගන්න හදනවා. මෙතන නැති වෙන්නේ නැහැ. එයා තියෙන පිටට. හරිද? ලස්සන යන වාක්‍යය මෙතන පැත්තේ යටින් හෝ පැත්තේ යන්නේ. කාසිය වාසිනී මියන්නේ. කාසිය ආරම්භයේදී A හා B ලක්ෂවල ස්පර්ශ වී පවතී. A හා B ලක්ෂවල ස්පර්ශ වී පවතී. එන ස්පර්ශ වෙනව නම් මොනවද ක්‍රියා කරන්නේ? අභිලම්බ ප්‍රතික්‍රියා බල ක්‍රියා කරනවා. එම නිසා A හා B ලක්ෂ හරහා අභිලම්බ ප්‍රතික්‍රියා බල ක්‍රියා කරයි. අභිලම්බ ප්‍රතික්‍රියා බල ක්‍රියා කරයි. එනකොට කාසිය උඩට එසවෙන්න මුලින්ම වෙන්න ඕන මොකද්ද? අහිමි තමයි ගන්න හිතන්නේ. B ලක්ෂයේ තියෙන ස්පර්ශය නැති වෙන්න ඕන. ඒ කියන්නේ RB බිඳුවක් වෙන්න. ඊළඟට රතු පාට පෑනෙන් මේක වැදගත්. රතු පාට පෑනෙන් කාසිය ඉහළට එසවීමට නම් ප්‍රථමයෙන් B ලක්ෂයේ ඇති ස්පර්ශය බිඳ වැටිය යුතුය. ස්පර්ශය බිඳ වැටිය යුතුය. ස්පර්ශය නැති වෙන්න ඕනේ. බිඳ වැටිය යුතුය නැත්නම් නැති විය යුතුය කියලා කියන්නේ. ඒක බර වැඩි නම් වචන. නැති විය යුතුය. ඒ නිසා RB සමානයි බිඳුවක් විට FE අවම අගය ලැබේ. RB සමානයි බිඳුවක් විට FE අවම අගය ලැබේ. FE අවම අගය ලැබේ.
හරි පුතේ FV අවමගේ ලැබෙයි. එහෙනම් පුතේ රූප සටහනේ මෙන්න මෙතන RB සමාන බිඳුවක් කියලා දාගන්න දැන් F හොයාගන්න ඕන. පුතේ තාම මේක සමතුලිත පද්ධතියක් නේ. ඇයි FV අවමගේ කියන පුතේ දැන් මේක උඩ ඉස්සු වුණා. ඉස්සුනන් පස්සේ මේක සමතුලිත පද්ධතියක් කියලා සලකන්න වෙනවා. දැන් අපිට RA කෙනෙක් උත්තරයට එන්න බෑ. නේ RA කෙනෙක් උත්තරයට ආව පුතේ ඒක ගන්න ගන්න බෑනේ. එකපාරින් මනුෂ්‍යට උත්තරේ ගන්න ඕන. එහෙනම් මේ ගණන් තියෙන ලේසිම ක්‍රමය තමයි පුතේ කොහේ හරි ලක්ෂයක් වටා පූර්ණ ගන්න එක. ඉතින් RA ඉන්නත් බෑ නම් මේ RA ඉන්නත් බෑ නම් පුතේ ඒ වටා පූර්ණ ගත්තොත් මෙන්න මෙයාගෙන් ලැබෙන පූර්ණය අපිට නැති කරගන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? ඒ වටා පූර්ණ ගත්තොත් RA ගෙන් ලැබෙන පූර්ණය නැත්නම් උත්තරේට එන්න තියෙන විදිහට ගන්න පුළුවන්. තේරෙතු පාඩ බැලෙන් යන මේක නම් වාක්‍ය. කැපිල් A ලක්ෂ වටා පූර්ණ ගන්නා විට කැපිල් A ලක්ෂ වටා පූර්ණ ගන්නා විට කැපිල් A ලක්ෂ වටා පූර්ණ ගන්නා විට RA ගෙන් ලැබෙන පූර්ණය RA කියන්නේ මේ අපි ප්‍රතික්‍රියා කියලා ගත්තේ RA ගෙන් ලැබෙන පූර්ණය නොසලකා හැරිය හැක. නොසලකා හැරිය හැක. මොකද ලම්බක දුර බිඳුවයිනේ පුතේ. ඒක එයා ගන්න වෙන්න පුළුවන්. එහෙනම් A ලක්ෂ වටා පූර්ණ ගන්න. A ලක්ෂ වටා පූර්ණ වල බීජ එකතුව කීයද? 0යි. සමතුලිත අවස්ථාව කියලා ගන්න පුතේ. F වල අවමග්ගයක් අපෙන් ගන්න ඉස්සර. එහෙනම් බලමු මෙතන දුර පුතේ R නේ. දුර R නේ. mg වාරයක් R. mg වාරයක් R. අනිත් එක ආකාරය කියන ඊට විරුද්ධ පැත්තට. එහෙනම් සමානයි F වාරයක්. මෙතන දුර පුතේ R නේ. R. එහෙනම් R ට R කැපුණාන් පස්සේ F සමානයි mg. F සමාන mg. F සමාන mg. උත්තරේ අංක 3 පිළිතුර අංක 3 F සමාන mg. හරිද? 6 වෙනි ප්‍රශ්නේ පුතේ. 6 වෙනි ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්න අපි කතා කරන පෙපර් එකේ. නාභි දුරවල් 50 mm සහ 650 mm උත්තර කාච දෙකකින් නක්ෂාංශ දුරේක්ෂයක් සමන්විතව ඇත. හරි. පුතේ මේ ගානේ නාභි දුරවල් 650 මේම දැන් ප්‍රශ්න ඉවරයිනේ. මොකද කරන්නේ? ලස්සන ටිකක් ගහන්න ඕන. ඒක අමතක කරන්න එපා. ටිකක් කාලා වෙන් කරගන්න ඕන. මොකද නෝට් එක අවසානයේ බලන්න ලස්සන සුපිරි නෝට් එකක් තියෙන්නේ ඕක. ඕක තමයි විභාග කලින් දවසේ බලන්නේ. හරි පුතේ. මුලන්ට මේ ප්‍රශ්න ටිකම ලියන පොතම අර අඟහරුවා දෙන පේපර් ක්ලාස් එකේ ප්‍රශ්න කරන්නත් ගන්න පුළුවන්. කමක් නැහැ. MCQ නේ. පොත් දෙකක් ගන්න ඕනේ නැහැ. ඒකටත් මේ පොතම පාවිච්චි කරන්න හරි. හරි බලන්න. නාභි දුරවල් 50 mm සහ 650 mm වූ උත්තර කාච දෙකකින් නක්ෂාංශ දුරේක්ෂය සමමිත වේ. පුතේ මෙතන නක්ෂාංශ දුරේක්ෂයක් කියනකොට උත්තර කාච දෙකක් තියෙනවා. අපි දන්න උත්තර කාචයක් කියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කාචයක් නිරූපණය කරන්නේ මේ පුංචියට. හරිද? මේ තියෙන්නේ ඇහැ, ඇස තියෙන පැත්ත. ඇස තියෙන පැත්ත කාචය අපි කියන පුතේ උපනෙත කියලා කියනවා. ඇසට ඈතින් තියෙන කාචයට අපි කියනවා අවනිත කියලා කියනවා. මෙයාට අපි කියන්නේ අවනිත. දන්නේ නැත්නම් ලියා ගන්න පුළුවන්. මෙතන අපි කියන්නේ උපනෙත. ඇසට ළඟින්ම තියෙන එකාට කියන්නේ උපනෙත. ඇසට දුරින්ම ඉන්න එකාට කියන්නේ අවනිත කියලා. හරිද? දැන් මේකේ බලන්න නාභි දුර 50 mm හා 650 mm වේලු. එක්කෙනෙක් 50යිලු අනිත් එක 650යිලු. දැන් ප්‍රශ්නයක් කවුද 50 කවුද 650 කියන කාරණාව තියෙන්නේ. දැන් ප්‍රශ්නමයි කවුද 50 කවුද 650 කියන කාරණාව. කොහොමද ගන්න එක? මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේක මතක තියාගන්න. හරිද? මම පන්ති නම් පන්ති නම් මම කෙටිකමක් කිව්වා. අන්වීක්ෂයත් එක්ක දැන් එක කරන වෙලාවක් නැහැනේ. මේක මතක තියාගන්න. පුති දුරේක්ෂයක හැමනිතරම අවනතේ නාභි දුර තමයි වැඩි එක. වැඩි එක අවනතේ නාභි දුර. උපනතේ නාභි දුර තමයි අඩු එක. හරිද? හැබැයි අන්වීක්ෂය ගණිත පැත්ත. අන්වීක්ෂයේ අවනතේ නාභි දුර තමයි පුතේ අඩු එක. උපනතේ නාභි දුර තමයි වැඩි එක. එහෙනම් මෙතන තියෙන්නේ දුරේක්ෂයක් නේ.
එහෙනම් දුරේක්ෂ නිසා වැඩි නාමදුර පුතේ 650නේ. එහෙනම් මූ තමයි 650 කියලා ගන්න. තර්කයක් තියෙනවා තර්ක කියන ගොඩක් වෙලා යනවා. හරිද? දැනගමු දැන් මේක පන්ති කියලා යනවා. දැන් තර්ක මොකක්ද කියන්නේ? උපනදී නාමදුර පුතේ 50 කියන්නේ. 50 මිලිමීටර. හරිද? එහෙනම් පුතේ ඉක්මන් කරලා මෙන්න මේ රූප සඳහන් ලස්සනට ප්‍රශ්න අංක 6 කියලා දාලා ලස්සන ගණන් මේක. හරිද? ලස්සන ලියා ගන්න. හරි පුතේ. එහෙනම් මොකද අපි දැන් මේක ලියා ගමු. හරිද? ඒක තර්කයක් තියෙනවා. තර්කයේ මෙතන කියන්න ගියොත් පැය භාග විතර යාවි. ඒ නිසා කාලය ඉතිරි කරන්න ඕන නිසා දැන් ලියා ගමු. යන්න. සාමාන්‍ය දුරේක්ෂ මෙන්න යන්න. දුරේක්ෂයක නාභිදුර වැඩි කාචය සෑම විටම අවනත ලෙස යොදා ගන්නා අතර නාභිදුර අඩු කාචය සෑම විටම උපනෙත ලෙස යොදා ගනී. සෑම විටම උපනෙත ලෙස ඒක මතක තියාගන්න මෙතනදී. හරිද? එහෙනම් වැඩි එකා කවුද? එව් තමයි අවනෙත. අඩු එකා කවුද? ඌ තමයි උපනෙත. හරිද? මෙයා තමයි අවනෙත වෙන්නේ, මෙයා තමයි උපනෙත වෙන්නේ. හරි. ඊට පස්සේ බලමු තේ ගන්නවා අයනු. සාමාන්‍ය සීරුමාරුවේ පවතින දුරේක්ෂය සඳ බැලීම සඳහා භාවිතා කළේ නම් සඳේ අවසාන ප්‍රතිබිම්බය සමත ආපතන කෝණය වන්නේ. බලමු තව දෙයක් කියනවා. පියවියසක් මත සඳ 0.5ක් කෝණයක් ආපාදනය කරයි. පුතියන් මේ වාක්‍ය රවුම් කරගන්න ලස්සනට. මම මොකද පේපර් ළඟ තියාගන්න කියලා මම කිව්වොත් print out එකක් ගන්න කියලා. අන්න ලස්සන පියවියසක් මත සඳ මත ආපතන කරන කෝණය 0.5 කියලා. මෙහෙම උපකල්පනයක් කරනවා. හඳ විසින් ඇසේ ආපාතන කරන කෝණය හඳ විසින් අවනතේ ආපාතන කරන කෝණයට සමාන කියලා ගන්න. මොකද හඳයි ඇසයි අතර දුර පුතේ අනන්තයක් විතර වෙනවා. අපි හිතුවා අනන්තයක් කියලා. ඒ වගේම හඳයි මේ අවනත අතර දුරත් අනන්තය. මොකද මේ තියෙන දුර නොසලකා හරිත තරම් කුඩායි කියලා ගන්න පුළුවන්. ඒ නිසා පුතේ අපි උපකල්පනය කරනවා හඳේ ප්‍රතිබිම්බය ඇසේ ආපාතන කරන කෝණයම තමයි හඳේ ප්‍රතිබිම්බය අවනතේ ආපාතන කරන කෝණය වෙන්නේ. අනිත් ඒ රතු පාට පෑන්නේ දැන් වාක්‍ය රවුම් කරගත්තානේ. සඳ මත 0.5 කෝණක ආපාතනය කරයි කියලා. අන්නේ වාක්‍යෙට පැත්තකින් විතරක් දාලා මෙන්න මේ වාක්‍ය ලියාගන්න ලස්සනට. යන්න. සඳේ ප්‍රතිබිම්බය ඇසේ ආපාතන කරන කෝණයම සඳේ ප්‍රතිබිම්බය සඳ ඇසේ ආපාතන කරන කෝණයම අවනතේ ආපාතන කරන කෝණයට සමාන වෙයි. ඒ කියන්නේ හඳ විසින් ඇසේ ආපාතන කරන කෝණය හඳ විසින් අවනතේ ආපාතන කරන කෝණයත් සමාන වෙයි. ඇයි මේ දන්න හඳ දින අනන්තේනි. අනන්තයයි මේ අතර දුර පුතේ අනන්තයයි. අනන්තයයි ඇහැ අතර දුරත් අනන්තයයි. එහෙනම් මේ දෙන්න මෙන්න මේ අතර දුර ගන්නකොට මීටර අපි දුර ලොකු දුරේක්ෂයක් අතෝ මීටර 10ක් වෙයි කියලා. මීටර 10ක් ගන්නකොට පුතේ අර අනන්තයත් එක්ක සසනකොට මේ මීටර 10 නොගෙන තරම් කුඩා වෙනවා. ඒ නිසා හඳ විසින් ඇසේ ආපාතන කෝණය හඳ විසින් අවනතේ ආපාතන කෝණය දිශාත්මක සමානයි. හරිද? පරාදලේ පුතේ ලියාන තමන්ගේ වචනේ ඇයි හේතුව නේද? ඇස සහ හඳ අතර දුරත් අවනත හා හඳ අතර දුරත් එක වගේ කියලා යන්න. ඒ වගේම
අවනිතයි ඇස් අතර දුර ඉතා කුඩා ගියක් ඒ නිසා තමයි ඔය උපකල්පනය කරේ කියලා ලියාගන්න ලස්සනට. මම කියන්නේ ඒක. හරිද? මම ඒක කියන්නේ නැහැ. හරිද? හරි ඔකේ. ඊට පස්සේ තව තාම ඉවර නෑ මේක තාම ගාන කියවගෙන යනවා. සාමාන්‍ය සීරුමාරුවේ පවතින දුරේක්ෂය සඳ බැලීම සඳහා භාවිතා කළේ නම් සඳේ අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාදන කරන කෝණය. උදේ සඳේ අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාදන කරන කෝණය මෙන්න මෙතන. අවසාන ප්‍රතිබිම්බය උපනිතය ආපාදන කරන කෝණයට සමාන වෙනවා. උදේ ලියන රතු පාට පෑනින් එතන වාක්‍යයක් දාන්න අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාදන කෝණය කියන වචනේ. අවසාන ප්‍රතිබිම්බය ඇස මත ආපාදන කරන කෝණය කියන වචනේ රවුම් කරගන්න. රවුම් කරගන්න. එතන ඉතල දාලා යමුතේ අවසාන ප්‍රතිබිම්බය ඇස මත ආපාදන කරන කෝණය සමානයි. අවසාන ප්‍රතිබිම්බය ඇස මත ආපාදන කරන කෝණය සමානයි. අවසාන ප්‍රතිබිම්බය උපනිත මත ආපාදන කරන කෝණය. අවසාන ප්‍රතිබිම්බය උපනිත මත ආපාදන කරන කෝණය. මෙතන කෝණෙ පුතේ හරි. ඔන්න ඊළඟ කාරණාව සාමාන්‍ය සීරුමාරුවේ පවතින කියන වචනේ. පුතේ රවුම් කරගනින් සාමාන්‍ය සීරුමාරුවේ පවතින වචනේ. මේකෙන් කරන්න ඕන කම්මැලි නම් වෙන්න එපා. රවුම් කරමුතේ සාමාන්‍ය සීරුමාරුවේ පවතින වචනේ. සාමාන්‍ය සීරුමාරුවේ කියන මොකද වෙන්නේ? පුතේ අපි දන්නවා දුරේක්ෂයක සාමාන්‍ය සීරුමාරුව කියන්නේ ආය කියන්නකෝ කියලා කියන හරි. කලින් නම් කියපු දේ මෙහෙම අවසාන ප්‍රතිබිම්බය ඇස මත ආපාදන කෝණය කිව්වේ. අවසාන ප්‍රතිබිම්බය ඇස මත ආපාදන කරන කෝණය කියන්නේ අවසාන ප්‍රතිබිම්බය උපනිත මත ආපාදන කරන කෝණය සමානයි කියලා. එතන කියන්නේ කිව්වා අවසාන ප්‍රතිබිම්බය ඇස මත ආපාදනය කරන කෝණය සමානයි අවසාන ප්‍රතිබිම්බය උපනිත මත අවසාන ප්‍රතිබිම්බය උපනිත මත ආපාදනය කරන කෝණය. අවසාන ප්‍රතිබිම්බය උපනිත මත ආපාදනය කරන කෝණය. ඒ දෙක සමානයි. අවසාන ප්‍රතිබිම්බය ඇසේ ආපාදන කෝණයත් අවසාන ප්‍රතිබිම්බය උපනිත ආපාදන කෝණය සමානයි. මෙතන කෝණය උදාහරණයක් මෙයානේ මේ ආලෝකයෙන් විතරින් යනවනේ දැන් මම පෙන්නන්න. යනවනේ එයා ඇසේ මත ආපාදන කෝණය මේ කෝණය සමානයි. හරිද? උදේ දෙපස් රවුම් කරගනින් සාමාන්‍ය සීරුමාරුවේ පවතින කියන වචනේ. සාමාන්‍ය සීරුමාරුවේ කියන්නේ මොකද්ද? දුරේක්ෂයක පුතේ සාමාන්‍ය සීරුමාරුව කියන්නේ අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ සාධනය. ඇයි වස්තු අනන්තයෙන් තියෙන්නේ? හරි. හිතන්න මෙහෙම. හදේ ප්‍රතිබිම්බය d දුරින් හදනවා. හද කියන අති විශාල වස්තුවක් නේ. d දුරින් හදුවොත් මොකද වෙන්නේ? අර තියෙන වාක් සිදුවක් තියෙන මොකද සඳ මිදුරට ඇවිදින් මොකක් කර සිදුවක් වගේ මේ අන්නෙම තියෙන්නේ. මෙන්න මේ ගානට හදේ ප්‍රතිබිම්බයක් ගත්තොත් බලන්න පුළුවන්ද? බැහැනේ. ඒක අසාර්ථකයි. ඒක අසාමාන්‍ය සීරුමාරු. එහෙනම් සාමාන්‍ය සීරුමාරු කියන වචන රවුම් කරලා යටින් විතරක් දාලා ලියන්න. දැන් පේපර් එකට උතයිට තියෙනවානේ. විතරක් දාලා ලියන්න. සාමාන්‍ය සීරුමාරුවේදී ඉස්සරහින් එන පුතේ වචනයක් දුරේක්ෂයක කියලා එන්න ඕන. දුරේක්ෂයක සාමාන්‍ය සීරුමාරුවේදී අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ සාදයි. අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ සාදයි. දැන් වස්තුවත් අනන්තයේ තියෙන්නේ අවසාන ප්‍රතිබිම්බයත් අනන්තයේ තියෙන්නේ. හරි. දැන් අපි කිරණසන පොඩ්ඩක් අදිමු. ඔක්කොම කිරණ ඕනේ නැහැ. දල කිරණසනක් ඇඳගත්තාම ඇති. දැන් පුතේ වස්තු අනන්තයෙන් තියෙන්නේ. නේද? අපි දන්නවා පුතේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගමන් ගන්නා ආලෝක කිරණ කිසිදු වර්ධනයක් වෙන්නේ නැහැ කියලා. නේද? ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගමන් කරන ආලෝක කිරණ කිසිදු වර්ධනයක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ කියන වස්තුවේ ප්‍රතිබිම්බය දෙන්න පුතේ අනන්ත තියෙන නිසා වස්තුව හැදෙන්න ඕනේ එයාගේ නාභිය මත. එයාගේ නාභිය මත තමයි හැදෙන්න ඕනේ. ඔන්න නාභිය මත හැදුණා. හරිද? දැන් මට කියන්නේ එහෙනම් මෙතන තමයි පුතේ F4 තියෙන්න ඕනේ. දැන් අවසාන ප්‍රතිබිම්බයත් අනන්තයේ හැදෙන්න නම් අවසාන ප්‍රතිබිම්බයත් අනන්තයේ හැදෙන්න නම් පුතේ FE තියෙන්නත් ඕනේ මෙතන නේද? F4 හා FE තියෙනවා උතන. එහෙනම් අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙන්න ගියා පුතේ වෙන්නේ. දැන් සම්පූර්ණ කිරණ සටහන අවශ්‍ය වෙන්නේ නැහැ මේකට. හරිද?
මේකනේ පුතේ මේ කෝණය මෙතන කෝණය සමානයිනේ. මේ දෙක සමානයි. එයා S මත පතරක කෝණයට සමානයි කියලා ගන්න. ඉක්මන් කරලා ගන්න. ගලකින සටහනක් ඇඳාම ඇති. ඔක්කොම දින්න ඕනේ නැහැ. ගලවන්නේ ඔක්කොම දින්න කියලා කියනවනම් මෙන්න මෙතන දින්නේ හරියද? මේන කිරණ එනවා. මෙතනට එනවා. හරිද? දැන් අපි දැන් පුතේ මෙතන මෙතන බලන්න. මෙයාගේ නාභිය මතනේ. එහෙනම් සමාන්තරව ගිහිල්ලා මෙන්න මෙහෙම යනවා. මෙයාට සමාන්තර යනවා. නාභිය හරහා. එම්පස් තව කිරණයක් ඇන්දොත් මේ දුරට සමානව මේ පැත්තෙන් ගන්නවා. මේ නාභිය හරහා ගමන් කරන ආලෝක කිරණය දැන් හරියට ඇදෙන්න ඕනේ දැන්. මේ වැද වෙනවනේ. ආලෝක කිරණය තමයි මේ තියෙන්නේ. හරිද? මේ තමයි මේක තියෙන්නේ. මේක මෙහිට ආවන් පස්සේ ඔන්න කියන සරන් සම්පූර්ණයෙන් දා මෙයා අපි අඳින පුතේ බොරුවට ඇඳගන්නේ. ඒ ටික මම පිළිබඳ කියදුණා. දැන් රිවිෂන් එකේ ඊළඟ මාසේ ආලෝක කරනකොට මම ලස්සන කියලා දෙන්නම්. ඔන්න සම්පූර්ණ දින සටහන ඇඳා දල සටහන තුන ප්‍රමාණවත්. හරිද? හරිද? ඊට පස්සේ පුතේ දැන් මේ වදින්න ඕනේ නැහැ. හරිද? MCQ එකක් කරන්නේ. මේවා මේ බොරුට යන දේවල්. ඒ ටික මම කියලා දෙන්න ලස්සනට. ඔය ටික ඔන්න ඕක තුනම ප්‍රමාණවත්. මේ ඇල්ෆා කියලා ගන්න මෙයා. මේ මොකද්ද? හඳේ ප්‍රතිබිම්බය අවනිතය ආපතන කෝණය. කියන්නේ ඇසේ ආපතන කෝණයට සමානයි. මේ ඇල්ෆා නම් පුතේ මෙයත් ඇල්ෆා. මේ අවසාන ප්‍රතිබිම්බයේ මේ අනන්තින දන්නේ. ඇසේ ආපතන කෝණය කියන්නේ අවසාන ප්‍රතිබිම්බය. මෙතන බීටා නම් මෙතන බීටානේ. මේ ඇසේ ආපතන කෝණය කියන්නේ අවසාන ප්‍රතිබිම්බ උපරිතය ආපතන කරන කෝණයට සමානයි. හරි. ඔන්න ඇල්ෆා බීටා කියලා ගත්තා. එහෙනම් මට කියමු තේ සාමාන්‍ය සීරු මාරුවේදී මේ අනන්ත දින වස්තුවේ ප්‍රතිබිම්බ දන්නේ නාභිය මත නිසා මේ දුර 650යි නේද? මෙන්න මේ දුර 650යි. එහෙනම් මේ දුර කීයද? මෙයාගේ නාභිය පුතේ මේ තියෙන මේ දුර 50යිනේ. එහෙනම් තව කාරණයක් තමයි සාමාන්‍ය සීරු මාරුවේදී කාර්ය දෙක අතර පරතරය කියන්නේ පුතේ නාභි දෙන්න අතර දුර. එහෙනම් කාර්ය දෙක අතර පරතරය තමයි සාමාන්‍යයෙන් දුරේක්ෂයේ දිග ලෙස සලකන්නේ. එහෙනම් පුතේ මෙතන දුරේක්ෂයේ දිග 700යි මිලිමීටර. 700යි මිලිමීටර. හරිද? එහෙනම් පුතේ මෙහෙම ගන්නනේ. අපිට ලියන්න පුළුවන් නේද ඇල්ෆා? ඇල්ෆා කියන එක්කෙනා අපි දන්න පුතේ tan ඇල්ෆාට සමානයි. ඇල්ෆා කියන කෙනා tan ඇල්ෆාට සමානයි.
එහෙනම් tan එක කියන මොකද්ද? සම්මුඛ පාද බෙදීම බද්ධ පාදේ. h බෙදීම 650. ගාණ කියනවා ඇල්ෆාලාගේ පුතේ 0.5යි කියලා. 0.5. එහෙනම් h සමානයි 0.5 වැඩි කිරීම 650. tan alpha වලින් ගන්න. ඊට පස්සේ පුතේ බීටා කියන්නේ මොකද්ද? බීටා කියලා කියන්නේ tan බීටට. බීටා කියලා කියන්නේ tan බීටට. එහෙනම් බීටා කියන්නේ මොකද්ද? සම්මුඛ පාද බෙදීම බද්ධ පාදය. එහෙනම් පුතේ h බෙදීම 50. එහෙනම් මෙතන එනවා x සමානයි 50යි බීටා කියලා. මේක මම ගන්නම් 2 කියලා. මේක මම ගන්නම් 1 කියලා. දැන් මොකද වෙන්නේ පුතේ? මෙතනත් හොයාගත්ත h එකක්, මෙතනත් හොයාගත්ත h එකක්. එහෙනම් මේ h එකයි මේ h එකයි සමාන කරමු. එහෙනම් දැන් කරන්නේ අපි එක සමාන කරන පුතේ දෙකට. එහෙනම් මෙතන එනවා 0.5 වැඩි කිරීම 650 සමානයි 50යි බීටා කියලා. එහෙනම් බිඳුර බිඳුවක් කැපෙන පුතේ මේ පහට මෙතන කැපෙනවා 0.1යි. එහෙනම් බීටා සමානයි 0.1 වැඩි කිරීම 65 කියන්නේ 6.5 අංශක. එහෙනම් උත්තර එනවා අංශක වලින් 6.5 කියලා. එහෙනම් පිළිතුර වෙන්නේ පුතේ පිළිතුර වෙන්නේ අංක 1 6.5. හරිද? බලන්න ප්‍රශ්න ටික කොච්චර ලේසිද කියලා. හරි පුතේ බලන්න කොච්චර ලේසි කියලා ප්‍රශ්න නේද? හරි. මට කියන්න මේ කර ටික තේරුණාද?